අපි උන්වහන්සේගේ වචනේ කොටසක් බලන්න යනවා විදෑසනත්. උන්වහන්සේ යහපත්ව සිටිනවා. උන්වහන්සේ බලවත්ව සිටිනවා. අපි පෙරලගමු දානියෙල් පොතේ පළවෙනි පරිච්ඡේදයට. දානියෙල් පොතේ පළවෙනි පරිච්ඡේදයට අපි පෙරලගමු. අපි ඒකේ යම් කාරණාවල් කීපයක් මේ උදෑසන අධ්‍යයනය කරන්නට යනවා. උන්වහන්සේ යහපත්ව සිටිනවා. අපි උන්වහන්සේගේ වචනේ දේවල් අපි තේරුම් ගන්න ඕන, අපි දැනගන්න ඕන. විශේෂයෙන් මේ අවසාන කාලය තුල සැබෑ කිතුණුවෙක් ලෙස මේ ගමන ජය ගන්න අපිට උන්වහන්සේගේ වචනය දැනගන්න අවශ්‍යයි. විශේෂයෙන් සමහර උන්වහන්සේගේ වචනේ මේ මුළු අදහස නම් සත්‍යයි කියලා බයිබලයේ ලියලා තිබෙනවා. ඒ වගේම අපි දකිනවා බයිබලයේ ලියලා තිබෙනවා දේවානුභාවයෙන් දුන් මුළු ලියවිල්ල කියලා. අහස පොළොව පහව ගියත් උන්වහන්සේගේ වචනේ පහ වෙන්නේ නැහැ. මේ කාරණාවල් උන්වහන්සේගේ වචනේ ලියලා තිබෙනවා. ඒ නිසා සැබෑ කිතුණුවන්ට දේව වචනේ නැතුව මේ ගමන යන්න බෑ. විශේෂයෙන් මේ අන්තිම කාලේ ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම ඉතාමත්ම ළඟම තිබෙනවා. ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීම ඉතාමත්ම ළඟම තිබෙනවා. අපි දානියෙල් පොතේ අපි කාරණාවක් කතා කරන්න යනවා. ඒ දානියෙල් අනාගත වක්තෘතුමා ජීවත් වුණේ ඒ ක්‍රිස්තු පූර්ව 600 ගණන් වල 500 ගණන් වල අතර තමයි දානියෙල් තුමා ජීවත් වුණේ. ඒ වගේම අපි තව තේරුම් ගන්න පිණිස කිව්වොත් එහෙම මෝසෙස්ට පස්සේ අවුරුදු 800කට විතර පස්සේ තමයි දානියෙල් තුමා මේ පොළවේ ජීවත් වෙන්න පටන් ගත්තේ. ඒක නිසා ඒ ක්‍රිස්තු පූර්ව 500 ගණන් 600 ගණන් සහ 500 ගණන් අතර උන්වහන්සේ දානියෙල් මේ පොළොවට එවලා දානියෙල් තුලින් බොහෝ අභිරහස් මේ බොහෝ අනාගතයේ උන්වහන්සේ කරන්ට යන දේවල් ගැන විශේෂ බලවත් එළිදරව් කිරීම දානියෙල්ට එළිදරව් කරලා තිබුණා. දානියෙල් පොතේ උන්වහන්සේ අපි දානියෙල් තුමා තමයි මේ දානියෙල් පොත ලියලා තිබෙන්නේ. මේකට විවිධ බයිබල් විශාරදයෝ අතර විවිධ මත ගැටුම් විවිධ කාරණා තිබුණත් ඒ වගේම මේ දානියෙල් පොත අර තුන්වන පාර්ශවිකයේ පුද්ගලයෙක් ලිව්වා වගේ දැනුණත් අපි දකිනවා දානියෙල් 8 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ 9 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදේ ඒ වගේම 9 වෙනි පරිච්ඡේදයේ 20 වෙනි පදේ 10 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි පදේ මේ වගේ පදවල අපි දකිනවා දානියෙල්ම කියනවා දානියෙල් වන මට දානියෙල් වන මම මෙවැනි ආකාරයෙන් දානියෙල් තුමා ස්ථානවලදී ලියා තිබෙනවා. ඒ වගේම අපි දකිනවා යේසුස් වහන්සේ අර අලුත් ගිවිසුමේදී මතෙව් මාක් පොත්වල අර යේසුස් තුමා අර අන්තිම කාලය ගැන කතා කරන වෙලාවේ අර පාලු කරන පිළිකුල ගැන යේසුස් වහන්සේත් මතක් කරානේ. ඒ වෙලාවේදී යේසුස් වහන්සේ මතක් කරනවා දානියෙල්ව. එතනදී කියනවා යේසුස් වහන්සේ පාලු කරන පිළිකුල ගැන කතා කරන වෙලාවේදී දානියෙල් පොත උන්වහන්සේ මතක් කරන උන්වහන්සේ කියනවා ඒ අනාගතවත් වූ දානියෙල් විසින් කියන ලද අන්නේ විදිහට යේසුස් වහන්සේ කතා කරනවා. ඒ දානියෙල් තුමා කියන ලද. ඒ කියන්නේ දානියෙල් තමයි මේ දානියෙල් පොත ලිව්වේ. අපිට පැහැදිලි. යේසුස් වහන්සේ ඒක අනුමත කරනවා. යේසුස් වහන්සේත් ඒක මතක් කරනවා. ඒ නිසා මීට අවුරුදු ඒ 2600 ගානකට ඉස්සෙල්ලා උන්වහන්සේ දානියෙල් තුලින් මේ බොහෝ රහස් එළිදරව් කරා. අපි මේ රහස් ගැන නෙමෙයි අද මේ කතා කරන්න යන්නේ. අපි දානියෙල් පළවෙනි පරිච්ඡේදයේ යම් කාරණාවල් අධ්‍යයනය කරන්නට යනවා. අපි උත්සාහ කරනවා ඉදිරියට මේ දානියෙල් පොත අධ්‍යයනය කරන්න. මොකද මේක විශේෂ වැදගත් බයිබලයේ කාරණාවල් තිබෙනවා. විශේෂ මේ අවසාන කාලය තුල අපට දැනගත යුතු කාරණාවල්. අපි දානියෙල් පොතේ ඒ කාරණාවල් විශේෂයෙන් දානියෙල් පොත බලවත් ලෙස ඊ타ත්ම නිර්වද්‍යතාවයකින් යුක්තව අනාගත සිදුවීම් ඒවා පුරෝගතනය කරනවා දානියෙල් තුමා. දෙවියන් වහන්සේ තමයි දානියෙල්ට එළිදරව් කරන්නේ. ඒ කාරණාවල් එහෙම තිබෙනවා. මම කලින් කිව්වා අර මතෙව් ඒ 24 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ මාක් 13 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදවල තමයි යේසුස් වහන්සේ අර මතක් කරන්නේ පාලු කරන පිළිකුල ගැන. එතනදී තමයි අනාගතවත් වූ දානියෙල් විසින් කියන ලද කියලා යේසුස් වහන්සේම ඒක ස්ථිර කරන්නේ. මේ පද ඔබ පස්සේ බලා ගන්න. අපි දානියෙල් පළවෙනි පරිච්ඡේදයේ අපි බලමු. ඒකේ පළවෙනි පද අපි පොඩ්ඩක් බලමු. එතන තිබෙනවා දානියෙල් පළවෙනි පරිච්ඡේදයේ 1 2 මුලින්ම මම බලන්න යනවා. එතන තිබෙනවා යුදාහි රජ වූ යෙහෝවාකීම්ගේ රජ කිරීමේ 3 වෙනි අවුරුද්දේදී බැබිලෝනියේ රජ වූ නෙබුකඩ්නෙසර් රජ යෙරුසලමට ඇවිත් ඒක වටලා ගත්තේය. ස්වාමින් වහන්සේද යුදාහි රජ වූ යෙහෝවාකීම් සහ දෙවියන් වහන්සේගේ ගෘහයේ, ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ බඩු වලින් කොටසක් ඔහු අතට දුන්සේක. ඔහු ඒවා ශීනාර් දේශේ තමාගේ දෙවියන්ගේ ගෘහයට ගෙනවිත් ඒ බඩු තමාගේ දෙවියන්ගේ භාණ්ඩාගාරයෙහි තැබූයේය. එලෙස ඒ පළවෙනි දෙවනි පද සඳහන් වෙනවා.
එතනදී ඒ කියන විදිහට අපි දකිනවා යොහාකීම් රජ කාලෙදිත් ඒ තුන්වෙනි අවුරුද්දේ කියලා කාලපරාසය ගැන කතා කරනවා. දැන් බයිබලයේ සිදුවීම් වල කාලපරාසයෙන් බයිබලයේ ලියලා තියෙනවා වාගේම අපි දකිනවා බයිබලයේ අපි අධ්‍යයනය කරනකොට බයිබලයේ සම්බන්ධ සිටින ඒ කතුවරු ඒ විශාරදයින් පවා කියන දෙයක් තමයි මේ බයිබලයේ මේ සිදුවීම් පුරා විද්‍යාව තුලින් නැත්නම් ලෝක ඉතිහාසය තුලින් පවා තහවුරු කරනවා. ඒ නිසා මේ බයිබලයේ ලියලා තිබෙන දේවල් පුදුමයි. අද බයිබලයට විරුද්ධව අන්‍ය ආගමිකයෝ මොන ප්‍රකාශන කරත් ඒ වගේම කිතුනෝ පවා බයිබලයේ දැනගැන්මක් නැතුව පුහු ප්‍රකාශන කළත් බයිබලයේ නිර්වද්‍යයි. උන්වහන්සේගේ මේ වචනේ මේ ලියා තිබෙන මේ කාල සීමාවන් වල මේ සිදුවීම් ඒවා නිර්වද්‍යයි. ඒ නිසා මේ කාරණාවල මෙහෙම තියෙනවා. දැන් පළවෙනි පරිච්ඡේදවල අපි පළවෙනි පදේ කීපේ සඳහන් කරන විදිහට අපි දකිනවා ඒ යොහාකීම් කියලා රජ කෙනෙක් සිටියා ඒ වෙලාවේ යෙරුසලමේ. ඒ කාලේදී තමයි බැබිලෝනිය නෙබුකද්නෙසර් යෙරුසලමට ඇවිත් ඒක වටලා ගත්තේ. දැන් මේ ගැන අනාගත වාක්‍ය උන්වහන්සේ මීට කලින් කියලා තිබෙනවා බයිබලයේ ප්‍රකාරයට. බයිබලයේ පුරාවට අනාගත වාක්‍ය ලියලා තිබෙනවා. අපි දැක්කොත් එහෙම අපි මේ ගැන අපි අධ්‍යයනය කරනකොට තිබෙනවා ඒ යුදාහි රජ වූ යෙහෝයාකීම් ගැන අපි බැලුවොත් එහෙම ඔහු ඒ ඊජිප්තුව කියලා කියන්නේ මිසරය. මිසරයේ පාරාවෝ කෙනෙක් විසින් පත් කරපු ගෙදෙව් රජ කෙනෙක්. ඒ කාලේ අර ඔය ඊජිප්තුව අපි දකිනවා යෙරුසලම අපි දකිනවා ඊශ්‍රායලයේ විවිධ කාලයන් වලදී ඒ අනිත් ජාතීන්ට යටත් වුණා. එවැනි විවිධ ආක්‍රමණ සිද්ධ වුණා. දැන් ඔය ආක්‍රමණ කාලයකදී තමයි ඒ පාරාවෝ රජු ඒ කාලේදී ඔය යොහාකීම් කියන රජතුමාව පත් කළේ. යොහාකීම් කියන රජතුමාව පත් කළේ. ඒ වගේම බැබිලෝනීය රජ වූ නෙබුකද්නෙසර් ගැන අපි කතා කරොත් මෙතනදී දැන් මේ පළවෙනි දෙවෙනි මේ පදවල අපි කියන දේ ගැන කතා කරන දේ ගැන අධ්‍යයනයක් මේ කරන්නේ. එතනදී තිබෙනවා මේ බැබිලෝනීය අධිරාජ්‍යයේ බලවත් ඒ පාලකයා ඒ කාලේ සිටියේ නෙබුකද්නෙසර්. අපි දකිනවා නෙබුකද්නෙසර් ගැන අපි බයිබලයේ තුලින් අහලා තියෙනවා. ඒ නෙබුකද්නෙසර් කියන නමේ තේරුම අපි නිකන් දැනගත්තොත් එහෙම නෙබු කුදුරි උත්සර් කියලා ඒ බැබිලෝනියේ ඒ නාමයකින් හඳුන්වන දෙයක්. ඒක හේබ්‍රේව පරිවර්තනයක් තමයි ඔය නෙබුකද්නෙසර් කියලා කියන්නේ. ඒකේ අර්ථය නෙබු ඔටුන්න ආරක්ෂා කරයි. නෙබු කියලා කියනවා නබු කියලා කියනවා මේ ඒ කාලේ හිටියෝ මිත්‍යා දෘෂ්ටික ව්‍යාජ අපි දකිනවා බැබිලෝනියෙන් තමයි මේ ලෝකෙට මේ හැම ව්‍යාජ ධර්මයක්ම ආවේ. මැටි රූප ගල් පිළිම නමස්කාරය වන්දනාවල් ඇතුළු ව්‍යාජ දෙවිවරුන් ව්‍යාජ ආගම්වල මූලාරම්භය අපි දකිනවා මේ බැබිලෝනිය ඔය මිසරය ඔය කාරණාව වලින් තමයි ආවේ. ඔය නෙබු කියන්නේ මිත්‍යා දෘෂ්ටික පැවැත්මක් නැති ව්‍යාජ දෙවි කෙනෙක්. ඔය එයා සම්බන්ධව නමක් තමයි ඔය නෙබුකද්නෙසර් කියන රජතුමාටත් තිබුණේ. හරි? ඒ කාරණාව එසේ තිබෙන අතර දැන් මේ ආක්‍රමණය සිදු වුණා. අපි දකිනවා බයිබලයේ විශාරදය කියන විදිහට ඒ වගේම ලෝක ඉතිහාසයේ සඳහන් වන විදිහට ක්‍රිස්තු පූර්ව 600 ගණන් වල. ඒ කියන්නේ යේසුස් වහන්සේ ඉපදෙන්නත් අවුරුදු 600 ගානකට ඉස්සෙල්ලා. අපි දැන් විදිහට ගත්තොත් මීට අවුරුදු 2600 ගානකට වගේ ඉස්සෙල්ලා තමයි මේ ආක්‍රමණය සිදු වුණේ. එතනදී දැන් මේ ඊජිප්තුවේ පාරාවෝ බැබිලෝනිය ආක්‍රමණය කරපු වෙලාවකදී ඒකට යෙරුසලමට විරුද්ධව නෙබුකද්නෙසර් ආවයි කාලෙදී. ඒක දැන් ඔය මේ බැබිලෝනිය මේ මිසරයේ මේ පාරාවෝ රජතුමාලා ඒ ආක්‍රමණය කරාම බැබිලෝනිය ඒකට ප්‍රතිචාරයක් වශයෙන් තමයි ඒ තරුණ කාලයේදී නෙබුකද්නෙසර් රජතුමා කුමාරයෙක් ලෙස ඒ කාලේ සිටියා වූ රජතුමා ඒ ඔය චාකේම් කියන ප්‍රදේශයේදී තමයි මේ ආක්‍රමණය මේ මුලින්ම මේ ආක්‍රමණය සිදු වුණේ. ඒ ඊජිප්තු වරුන්ව නෙබුකද්නෙසර් පරාජයටපත් කළා. මොකද ඒ කාලේ ඊජිප්තුව කියලා කියන්නේ මිසරයේ ඒජන්තවරුන් තමයි ඊශ්‍රායලයේ පාලනය කරේ. දැන් යෙහෝයාකීම් රජතුමාවත් බයිබලෙ අපි දැන් පටන් ගන්න මුලින්ම පටන් ගන්නකොට මෙතන දානියෙල් පළවෙනි පරිච්ඡේදයේ කියව යෙහෝයාකීම් රජතුමා පත් කරේ දෙවියන් වහන්සේ නෙමෙයි. එයාව පත් කරලා තිබුණේ කවුද? පාරාවෝ රජතුමා. එයාගේ ඒජන්තවරයෙක් ලෙස තමයි එයා යුදෙව්වෙක් තමයි යෙහෝයාකීම්. අර අපි කියන්නේ ඒ කාලේ හැටියට රටක් ආක්‍රමණය කරාම ඒ බයිබල් විශාරදය කියන විදිහට ඒ රටේම පාලකෙක්ව තමයි ඒගොල්ලන්ගේ ඒජන්තවරයෙක් විදිහට ඒගොල්ලෝ පත් කර ගන්නේ. මොකද ඒගොල්ලන්ගේම ජාතියක් කෙනෙක්ව පත් කරනවට වඩා ඒක යහපතක්. ඒක ඒගොල්ලන්ට පහසුව තිබුණා. දැන් ඒ කාලේ ඔය මං කලින් කිව්ව චාකේම් කියන ප්‍රදේශයේදී මේ කාරණාව මේ ආක්‍රමණ මේ යුද්ධය සිද්ධ වෙලා අපි දකිනවා ඒ නෙබුකද්නෙසර් රජතුමා ඊජිප්තු වරුන්ව පරාජයටපත් කළා. සීනායි දක්වා ලුහු බැඳගෙන ගියා. මේ අතරතුරේදී තමයි මේ ඊජිප්තුවේ පාරාවෝට පක්ෂපාතීව සිටි
යහෝයාකීම්ව නතු වෙන්න දෙවියන් වහන්සේම ඊට හැරියා. දැන් මේ කාරණාව මම නැවත කියනවා මේක මුනේ ක්‍රිස්තු පූර්ව 605 දී පමණ. ආක්‍රමණ කිහිපයක් සිද්ධ වෙලා තිබෙනවා බයිබල් විශාරදයෝ ඉතිහාසය කියන විදිහට. ආක්‍රමණ තුනක් පමණ සිද්ධ වෙලා තිනවා. පළවෙනියටම ක්‍රිස්තු පූර්ව 605, පසුව ක්‍රිස්තු පූර්ව 597, ඒ වගේම ක්‍රිස්තු පූර්ව 587 මෙවැනි ආක්‍රමණ සිද්ධ වෙලා තිබෙනවා. ওই කාලෙදී තමයි ওই ආක්‍රමණවලදී තමයි දේවමාලිගව පවා පසුකාලීනව විනාශ වුණේ. අපි මේ දේවල් බයිබලයේ අපි කතා කරනකොට ඒ ඉතිහාසයේ ඕවා ලියලා තිබෙනවා. ඒ වගේම මේ යුද්ධ සම්බන්ධව ඔය ක්‍රිස්තු පූර්ව 600 ගණන් වල වුණා වූ ඔය බැටලීම් සම්බන්ධව ඒ කැණීම් වලදී පුරාවිද්‍යා කැණීම් වලදී පවා විවිධ සටහන් පුවරු හොයාගෙන තිබෙනවා. ඒවා කෞතුකාගාරවල පවා තිබෙනවා. ඒ නිසා මේ බයිබලයේ ලියා තිබෙන සිදුවීම් අද පුරාවිද්‍යාව තුලින් පවා තහවුරු කරනවා. ඒ නිසා ඒ කාරණාවල් එහෙම තියෙනවා. ඒක තේරුම් ගන්න ඕන අපි. ඒ වගේම මේ ජාතීන්ට විරුද්ධව අනාගත වාක්‍ය, පරදේශ ජාතීන්ට විරුද්ධව අනාගත වාක්‍ය කියලා මාතෘකාවක් යටතේ යෙරමියා 46 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා මේවා මේ කාරණාවල් ගැන. මම ඒවා පදයෙන් පදේ කියන්නේ නැහැ. ඔබ බලන්න, ඔබ කියව ගන්න. යෙරමියා 46 වෙනි පරිච්ඡේදය ඔබ කියවලා බලන්න. ඒකෙදි පවා දෙවියන් වහන්සේ අනාගත වාක්‍ය ලෙස කියනවා ඒ අසිරිවරුන්ව නැත්තම් මේ මිසරයන්ව ඒ පරාජයට පත් කරන්න පිණිස බැබිලෝනිය එනවා. බැබිලෝනිය දෙවියන් වහන්සේම පාවිච්චි කරනවා. ඒ කාරණාවල් සඳහන් වෙනවා. ඒක ඔයගොල්ලෝ කියවලා බලන්න. ඒ වගේම මේ සම්බන්ධව මේ සිදුවීම් සම්බන්ධව වාර්තා වෙනවා බයිබලයේ. දැන් මෙතන කෙටියෙන් සඳහන් කරාට මේ දානියෙල් පොතේ පළවෙනි පරිච්ඡේදයේ මේ ගැන වාර්තා වෙනවා. දෙක රාජාවලිය 24 වෙනි පරිච්ඡේදයේ 14 ඉඳන් අපි බැලුවොත් එහි කියනවා ඔහු මුළු යෙරුසලමද සියලු අධිපතීන්ද සියලු යුද්ධකාරයන්ද වන දසදහස් දෙනෙක් සහ සියලු කර්මාන්තකාරයන්ද ආචාරීන්ද හිරගණනට ගෙන ගියේය. හිරකාරයන් ලෙස ගෙන ගියා. දේශයේ ඊතා දුප්පතුන් මිස කිසිවෙක් ඉතු වුණේ නැහැ මේ ආක්‍රමණයෙන් පස්සේ. ඔහු යහෝයාකීම් බැබිලෝනියට ගෙන ගියේය. රජුගේ මෑණියන්ද රජුගේ භාර්යාවන්ද ඔහුගේ ඇමතියන්ද දේශීය බලවන්තයන්ද ඔහු හිරගණනට ගෙන යෙරුසලමේ සිට බැබිලෝනියට ගෙන ගියේය. 7,000ක් වූ සියලු යුද්ධකාරයන්ද ආක්‍රමණකාරයන් සහ මේ කර්මාන්තකාරයන් සහ ආචාරීන් දහස්සක්ද වන යුද්ධ කරන සියලු බලවන්තයන් බැබිලෝනියේ රජ හිරගණනේ බැබිලෝනියට ගෙන ගියේ. දැන් මේ වාර්තාව ඒ දෙක රාජාවලියේ 24 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. බයිබලයේ එක සඳහන් වෙන්නේ. දැන් මේක තමයි මේ කෙටියෙන් කියන්නේ මෙතනදී මේ දානියෙල් පොතේ පළවෙනි පරිච්ඡේදය. අපි දකිනවා යෙසායා 39 වෙනි පරිච්ඡේදයේ අනාගත වාක්‍යයක් මේ සම්බන්ධව කියනවා. යෙසායා හෙසකියාට කතා කොට සේනාවල ස්වාමින් වහන්සේගේ වචනය අසන්න. බලව නුඹේ ගෙයි තිබෙන සියල්ලත් නුඹේ පියවරුන් විසින් අද දක්වා රැස් කර දැබූ දේ කිසිවක් ඉතිරි නොකර බැබිලෝනියට ගෙන යන දවස් පැමිණෙන්නේය. නුඹ තුලින් නික්ම වෙන නුඹට දා උපදින නුඹේ පුත්‍රයන්ගෙන් සමහරෙක් ගෙන යනු ලබන්නෝය. ඔහු බැබිලෝනිය රජුගේ මාලිගාවේ නපුංසකයෝ වන්නේ යයි ස්වාමින් වහන්සේ කියනසේකයි කීවේ. දැන් අපි මේ කාරණාවේදී බලන ඒ යෙසායා තුලින් දෙවියන් වහන්සේ මේ රජතුමාට කතා කරලා කියනවා බැබිලෝනියේ ඉදිරිදී වෙන්න යන ආක්‍රමණය ගැන අනාගත වාක්‍යයක් කියන. මෙතනදී එක වචනයක් පාවිච්චි කරනවා. ඒ 8 වෙනි පදේ කියනවා 7 වෙනි පදේ එතනදී කියනවා ඔහු බැබිලෝනියේ රජුගේ මාලිගාවේ නපුංසකයෝ වන්නේය කියලා. දැන් මෙතනදී මේ නපුංසකයෝ කියලා කිව්වම බයිබල් විශාරදයෝ කියන විදිහට මේක ඇත්තටම මේ නපුංසකයෝම නෙමෙයි. හොඳේ? මේ පදය ඔය එතනදී කියනවා යාරිස් මේ සාරිස්. එතනදී කියනවා සාරිස් කියලා ඔය යන හේබ්‍රිය වචනේ වචනාර්ථයෙන්ම නපුංසකයන් භාවිතා කරත් නමුත් මේ වචනය අපි එක ව්‍යුප්පන්න වෙනවා. ඒකෙන් පැහැදිලි වෙනවා තවත් රජුගේ සේවකයෙකු කියන අර්ථයත් සඳහන් වෙනවා. ඒක තනිකරම නපුංසකයන් යන අර්ථයම අදාළ වෙන්නේ නැහැ. හොඳේ? ඒ නිසා මේ අනාගත වාක්‍ය අපි එකක් තේරුම් ගන්න ඕනේ මේ අධ්‍යයනයේදී. ඒ නිසා බලන්න මේ යෙසායාගේ කාලෙදී මේක අනාගත වාක්‍ය මෙතනදී ප්‍රකාශ කරලා තිබුණා. දෙවියන් වහන්සේ යුදාවරුන්ව බැබිලෝනියට අතරපත් කළේ දෙවියන් වහන්සේ. බයිබල් එක ලියලා තිනවා. දැන් දෙවියන් වහන්සේමලු අර යෙහෝයාකීම් සහ දෙවියන් වහන්සේගේ ගෘහයේ තිබුණු බඩු වලින් කොටසක් නෙබුකද්නෙසර් රජයට පත් වෙන්න ඉඩ හැරියා. ඒක දෙවියන් වහන්සේ කරන දෙයක්. උන්වහන්සේගේ නඩුව මේ කොටසක් ඒක.
ඊශ්‍රායල් සෙනඟ දෙවියන් වහන්සේට යටත් නොවන වෙලාවේදී උන්වහන්සේ වෙනි දේවල් කරනවා. දැන් මේ අපි තේරුම් ගන්න ඕනේ මේ අධ්‍යයනය තුල ප්‍රධාන වශයෙන් හේතු දෙකක් තියෙනවා බැබිලෝනි වරුන්ට ඊශ්‍රායලයේ යුදෙව්වන්ව අත්පත් වෙන්න හේතු දෙකක් අපි දල වශයෙන් බැලුවොත් පළවෙනි එක තමයි ඊශ්‍රායලයේ දේව රූප නැත්නම් රූප වන්දනාව අපි දකිනවා සිද්ධ වෙන්න පටන් ගත්තා. ඒ වගේම තවත් කාරණාවක් තමයි ඒ සබත් දවස පැවැත්වීමට ඒගොල්ලෝ අපොහොසත් වුණා. දැන් මෙතනදී සබත් දවස කියන්නේ දේශයේ සබත් දවස. බයිබලයේ උන්වහන්සේ සබත් දවස් ගැන කතා කරනකොට වෙනම සබත් ජුබිලි වර්ෂ ගැන කතා කළා. මේ බයිබලයේ අධ්‍යයනය තුළ අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඔය කාරණා දෙක තමයි ප්‍රධානම හේතුව. මේ දේශයේ සබත් දවසන පැවැත්වීම, ඒ වගේම රූපවන් නමස්කාරය මේ කාරණාවල නිසා තමයි දෙවියන් වහන්සේ මේ දේවල් වෙන්න ඉඩ හැරියේ. අපි දකිනවා අපි මේක ඉගෙන අපි තව අනුපද බැලුවොත් එහෙම ඔය සබත් වර්ෂය සහ ජුබිලි වර්ෂය ගැන ලෙවි කතාව 25 වෙනි පරිච්ඡේදයේ සඳහන් වෙනවා. එතනදී කියනවා ස්වාමින් වහන්සේ සීනායි කන්දේදී මෝසෙස්ට කතා කරපු වෙලාවේ ඊශ්‍රායල් පුත්‍රයන්ට කතා කරමින් මෙසේ කියන්න. මා විසින් නුඹලාට දෙන දේශයට නුඹලා පැමිණි කල දේශය ස්වාමින් වහන්සේට සබතක් පවත්වන්නීය. සාවුරුද්දක් නුඹේ කෙත වපුරන්න. සාවුරුද්දක් මිදිවැල් කප්පාදු කොට එහි ඵල එක් කරගන්න. එහෙත් සත්වෙනි අවුරුද්ද ස්වාමින් වහන්සේට පවත්වන සබතක් වන දේශයට ගරුමය නිවාඩුවේ සබත් කාලයක් වන්නේය. මේ පද ඔයගොල්ලෝ කියවලා බලන්න ලෙවි කතාවේ 25 වෙනි පරිච්ඡේදයේ දැන් ඔය කාරණාව අපි දකිනවා මේවා මේගොල්ලෝ ඊශ්‍රායලයේ කඩ කරා. මේන් පෙනී යනවා සම විටම ඒ දෙවියන් වහන්සේ අනතුරු අපට නැත්නම් ඊශ්‍රායලයට දෙන කල ඒක ප්‍රතික්ෂේප කරන විට ඊශ්‍රායලේ නිතරම දඩුවම් විඳ අපි ඒක බයිබලයේ අපි අධ්‍යයනය කරනකොට අපි දකිනවා පුරාණ කිවිසුම් කාලේ. අදටත් අපි දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස අපි බොහොම ප්‍රේසම් වෙන්න ඕන. දෙවියන් වහන්සේ ඔබට මට කියන දේවල් වලට අපි කීකරු වෙන්න ඕන. විශේෂයෙන් මේ අවසාන කාලේ උදාහසේ දවස ලංව තිබෙනවා. දෙවියන් වහන්සේ මහත් උදාස අර කරුණාව නැති කරුණාව අමිශ්‍ර. ඒ කියන්නේ අමිශ්‍ර උදාස කරුණාව මිශ්‍ර වෙලා නැහැ. මේ උදාහස උන්වහන්සේ වගුරුවන්ට යනවා. උදාහසේ දවසෙන් උන්වහන්සේ ඔබව මාව ගලවන්න උන්වහන්සේ පොරොන්දු වෙලා තිබෙනවා. අපි උන්වහන්සේගේ වචනයට කීකරු වුණොත් විතරයි. ඒ වගේම ක්‍රිස්තු පූර්ව 580 ගණන් වන වෙනකොට දේවමාලිගාවත් විනාශ වුණා. ඒ වගේම තව අනුපදයක් තිබෙනවා. දෙක රාජාවලියේ 25 වෙනි පරිච්ඡේදයේ 9 වෙනි පදයේ කියනවා ඔය කාරණාව සඳහන් වෙනවා. වාර්තා වෙනවා බයිබලයේ. ස්වාමින් වහන්සේගේ ගෘහයද රජගයද යෙරුසලමේ සියලු ගෙවල්ද ගිනි ලෑවේය. දැන් මේ බැබිලෝනි ආක්‍රමණය වෙච්ච දේ. ලොකු ගෙවල් සියල්ලම ඔහු ගින්නෙන් දවා දැමුවේය. රැකවලුන්ගේ අධිපතියා සමග සිටි කල්දිවරුන්ගේ මුළු සේනාව යෙරුසලමේ පවුරු හාත්පසින්ම බිඳ දැමුවේය. කල්දිවරු කියන්නේ බැබිලෝනි කාර්යෝ. ඒ වාර්තා වෙනවා. දැන් මේ සිදුවීම් මේ විශාල සිදුවීම් තමයි මේ පළවෙනි දෙවෙනි පදවල ඊටාත්ම සාරාංශයක් ලෙස කියන්නේ. දැන් මේ සන්දර්භය තුල තමයි අපි පල්ලහට බලන්න යන්නේ. අපි දකිනවා දැන් දෙවියන් වහන්සේගේ ගෘහයේ බඩු වලින් කොටසක් නෙබුකද්නේසර් රජ රැගෙන ගියා. ශීනාර් දේශයේ එයාගොල්ලන්ගේම දේවාලයක ඒගොල්ලන්ගේ මිත්‍යා දෘෂ්ටික දෙවි කෙනෙක්ගේ දේවාලයක ඒව තැන්පත් කරා. අපි ඒකෙන් දැන් ඒ නෙබුකද්නේසර් කියන මිත්‍යා දෘෂ්ටික රජතුමා ඒ කාරණාව කිරීම තුල පවා ඔහු යම් ඉඟියක් නිකන් ව්‍යංගයෙන් ප්‍රකාශ කරනවා. බයිබල් විචාරදය කියන විදිහට එතනදී කියනවා ඒ දේව මාලිගාවේ තැන්පත් කරේ දෙවියන් වහන්සේගේ ඒ ගෘහයේ තිබුණු දේවල්. ඒකෙන් එයා අර්ථවත් කරනවා මගේ දෙවියන් ඔබේ දෙවියන්ට වඩා උසස්. එවැනි ආකාරයේ අර ව්‍යංගයෙන් එවැනි ප්‍රකාශනයක් පවා ඒ නෙබුකද්නේසර්ගේ ක්‍රියාවලියෙන් පෙන්눔 කරනවා. ඒ වගේම දැන් මේ අවුරුදු අපි දකිනවා මේක අවුරුදු 70ක වහල්කමකට ගියානේ. දැන් අපි දකිනවා මේ වහල්කමට ගෙන යනකොට කොහොමද වෙන්නේ නැද්ද? ඒ අත්දැකීම. දැන් ඊශ්‍රායල් මේ යුදාසා දෙවියන් වහන්සේගේ සෙනගට පසුබට වීමේ කාලයක් මේ කාලය. මොකද ඒක දෙවියන් වහන්සේ ඒගොල්ලන්ව සතුරන්ට අපි කියන සතුරන් අතරපත් වෙන්න දෙවියන් වහන්සේ ඊට හැරියා. එතකොට කොහොමද වෙන කාරණාව? ඒ කියන්නේ එතකොට අධෛර්ය වෙන්නේ නැද්ද? යුදාසෙනග අධෛර්ය වීම. එතකොට මේ පසුබට වීමේ කාලයක්. ඊශ්‍රායලි දෙවියන් වහන්සේ අසිරියාවේ කියන්නේ ඊජිප්තුවේ මිසරේ බැබිලෝනියේ දෙවිවරුන්ට පරාජයට වුණා කියලා ඊශ්‍රායල සෙනගට හැංගින්නේ නැති. මොකද අපේ දෙවියන්ට බැරිුණා අපිව ගලව ගන්න මේ ආක්‍රමණ වලින්. ඒගොල්ලන්ගේ දෙවියෝ ඒ කියන්නේ බලවන්තයි. ඒගොල්ලන්ගේ දෙවියන්ට අපේ දෙවියන්ව පරාජයටපත් කරා වගේ හැඟීමක් ඇති වෙන්නේ නැති ඊශ්‍රායල් වරුන්ට.
ඒගොල්ලෝ කොහොමවත් මානසිකව වැටෙන්නේ නැති. ඒගොල්ලෝ අධෛර්ය වෙන්නේ නැති මේ කාලය තුල. ඒ වගේම ඊශ්‍රායලය යටත් කර ගැනීමෙන් දෙවියන් වහන්සේගේ කීර්තිය අපකීර්තියට පත් වෙන්න පුළුවන් අවස්ථාවක් මේක. හැබැයි දෙවියන් වහන්සේ දානියෙල් පොතේ අපි අධ්‍යයනය කරන අපි මිටිසලා දානියෙල් පොතේ සමාන කාරණා කියවලා තියෙනවානේ. අපි දන්නවා දෙවියන් වහන්සේ නිතරම සනාථ කළා දානියෙල් පොත තුලම දෙවියන් වහන්සේ අපකීර්තියට පත් වෙන්න යන්නේ නැහැ කියන දේ. මේ දේවල් වලින් පෙනෙනවා නිකන් අපකීර්තියට පත් වෙනවා වගේ. අනිත් ජාතීන් කියන්නේ නැති. අන්න නුඹේ දෙවියන්ට බැරි වුණා නුඹලව බේරගන්න. උඹේ දෙවියන්ට වඩා ඒගොල්ලෝගේ දෙවියෝ හොඳයිනේ. බලවන්තයිනේ. මෙවැනි අනුපද කියන්නත් ඇති අපි දන්නේ නැහැ. මෙවැනි කාරණාවල් මේ පසුබිම තුල තමයි අපි ඉදිරියට මේක යන්නේ. අපි දැන් දානියෙල් පළවෙනි පරිච්ඡේදයේ මේ පළවෙනි පද කීපේ මේ කතා කරේ. අපි තුන්වෙනි පදේ ඉඳන් අපි කියවමු පොඩ්ඩක්. 3-4 අපි කියවමු දානියෙල් පළවෙනි පරිච්ඡේදයේ 3-4. එතන තියෙනවා රජ තමාගේ නපුංසකයන්ගේ ප්‍රධානියා වූ අශ්පෙනස්ට කතා කොට ඊශ්‍රායල් පුත්‍රයන් අතරින් රාජවංශයෙන්ද උත්තමයන්ගෙන්ද කැලලක් නැත්තා වූ ශෝභමාන වූ සකල ශාස්ත්‍ර දැනුම් ඇත්තා වූ දැනගැම්මද ඥානයද ඇත්තා වූ තමාගේ මාලිගාවේ සිටින්න පුළුවන්කම ඇත්තා වූ යෞවනයන් ගෙන්වාගෙන කල්දිවරුන්ගේ අකුරුත් ඒ කියන්නේ කල්දිවරුන් කියන්නේ බැබිලෝනිය හොඳේ ඒ බැබිලෝනි අයගේ අක්ෂරය කල්දිවරුන්ගේ අකුරුත් භාෂාවත් උගන්වන්ට කීවේය. නෙබුගත්නෙසර් රජතුමා යම් නියෝගයක් දෙනවා. ඒ නියෝගය තුල අපි දකිනවා මේ ඊශ්‍රායලයේ ඒ සාරවත් කොටස තරුණයන්ව නිකං තරුණයන් විතරක් නෙමෙයි ශෝභමාන රාජවංශයෙන් උත්තමයන්ගේ අර හොඳ කට්ටිය හොඳ තරුණයන්ව නිකං මෝඩයන්වත් නෙමෙයි අර සකල ශාස්ත්‍ර දැනුම තියෙන ඥානය තියෙන අර රජ මාලිගාවක රජත් එක්ක අර සේවය කරන්න පුළුවන් මට්ටමේ කට්ටියක්ව තමයි ගෙන ගියේ ඒ වෙලාවේදී යෙරුසලමේ සිටිපු සාරය තරුණයෝ අපි ලංකාවෙත් කියන්නේ තරුණ පරම්පරාව තමයි මේ රටක තිබෙන සම්පත කියලා කියන්නේ දරුවෝ තරුණ පරම්පරාව. දැන් මේ උතුම් සම්පත කොල්ල කාගෙන ගියා මේ බැබිලෝනියට ගෙන ගියා යෙරුසලමට කොහොම වෙන්නේ නැද්ද එතකොට? මේ කාරණාව සිද්ධ වුණා මම නෙමෙයි බයිබලයේ අපි දැන් මේ අධ්‍යයනය කරන 3-4 පදවල ඒක සඳහන් කරනවා. දැන් මේ කාරණාව තුල අපි අධ්‍යයනය කරොත් එහෙම නිමුගොත්තිෂ දේවමාලිගාවේ සුද්ධ දේවල් රාජසන්තක කළා එක දැක්කා. එයා සමහර දේවල් ඒගොල්ලන්ගේ දේවාල වලට ගෙන ගියා. ඒ විතරක් නෙමෙයි බලන්න යුදාගේ අනාගතයේ දීප්තිමත් ආලෝකයක්ව තිබුණු ඒ තරුණ පරම්පරාව තරුණයෝ කියලා කිව්වම බයිබල් විශාරදයෝ මෙතනට කියනවා සමහර විට අවුරුදු 13ත් 17ත් අතර වගේ කට්ටිය තමයිලු මේ ගෙන අරගෙන ගිහලා තියෙන්නේ. අපි හිතමු උපරිම 18 ඒ වගේ වෙන්නේ නැති. අපි දන්නේ නැහැ. නමුත් බයිබල් විශාරදයෝ කියනවා මෙවැනි වයස් මට්ටමේ අර තරුණ පරම්පරාවක් වහලුන් ලෙස අරගෙන ගියා බැබිලෝනියට. නෙබුකඩ්නෙසර්ගේ අර අපි කියන්නේ එයාට සේවය කරන මන්ත්‍රීවරු වෙන්න අපි දන්නේ. එයාට සේවය කරන කට්ටියක් මේ පාලනය කරගන්න මේ හදා වඩා ගන්න එහෙම කරා. දැන් මේ දේවල් තුල අපි දකිනවා බැබිලෝනිය අක්ෂර උගන්වන්න යනවා. බැබිලෝනිය භාෂාව උගන්වන්න යනවා. දැන් මේ විදිහට වෙන්න යන දේ දැන් මේ දානියෙල් තුමාගේ කාරණාවෙන් අපි ඉදිරියට ගෙන මේක පුළා ඉවරයි. නමුත් දැන් මේ වෙලාවේදී මේ වෙන්න යන දේවල් සඳහන් වෙනවා. දැන් ඒ කාරණාව අපි දකිනවා දැන් ඒකට මේ වෙලාවේදී ඊශ්‍රායල් සෙනඟ බොහෝ මානසික වැටිලා. ඒගොල්ලන්ගේ හිටපු තරුණ පරම්පරාව දැන් මේ දේශයෙන් කොල්ල අරගෙන ගිහිල්ලා, කොල්ල කාගෙන ගිහිල්ලා. පවුලේ තමාගේ සමාජික ඒගොල්ලන්ට අහිමි වෙලා තමාගේ තරුණ පරම්පරාව ඉහළ පැලැන්තේ ඉඳන් රජ පැලැන්තේ ඉඳන් කට්ටිය අහිමි වෙලා දේශීය පාළුවකට යනවා බයිබල අනාගතවා කියලා තියෙනවා. මෙවැනි තත්ත්වයක් තමයි මේ වෙලාවේදී යෙරුසලම තුල ඊශ්‍රායල තුල තිබුණේ. දැන් ඔය නියෝගය දෙනවා. දැන් බලන්න එතනදී ඒ කියන්නේ දැන් දානියෙලුත් මේ අතර හිටියානේ. ඒ කියන්නේ දානියෙල් සහ එයාගේ යාළුවෝ මෝඩයෝ නෙමෙයි. ඒගොල්ලන්ටත් යම් දැනගැම්මක් තිබුණු, යම් ශාස්ත්‍රයේ සම්බන්ධ දැනගැම්මක් තිබුණු, ඥානය තිබුණු තරුණයෝ වෙන්න ඕන. මොකද මෙතන බයිබලෙ හිම කට්ටියක් වනේ ගෙනියලා තියෙන ලියලා තියෙන්නේ. අපි ඒක තේරුම් ගන්න ඕන. අපි ඒ පදවල කතා කරා. අපි 5 වෙනි පදයේ 7 වෙනි පදයේ අපි පොඩ්ඩක් බලමු. එතනදී බැබිලෝනිය හේබ්‍රෙව් තරුණයන් සිවිල් සේවය සඳහා සූදානම් කිරීම. දැන් මේ රජතුමා ඒගොල්ලන්ගේ ඒ රටේ සිවිල් සේවය සඳහා තමයි සූදානම් කරන්න මේ ගෙනිච්චේ. දැන් එතනදී දානියෙල් පළවෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ දැන් කියනවා රජතෙමේ ඔවුන්ට තමාගේ භෝජන වලින්ද තමා බොන මුද්‍රික පානයෙන්ද දවස් පතා කොටසක් නියම කොට
ඊට පසු ඔවුන් රජු ඉදිරියේ සිටින පිණිස 3 අවුරුද්දක් ඔවුන් පෝෂණය කරන්නට ආන කළේය. ඔවුන් අතරේ යුදා පුත්‍රයන්ගෙන් දානියල්ද, හනනියාද, මිෂායල්ද, අසරයාද වූවේය. නපුංසකයන්ගේ අධිපතියා ඔවුන්ට නම් තැබුවේය. ඔහු දානියල්ට බෙල්ටෙෂර්ද, හනනියාට ශද්‍රක්ද, මිෂායල්ට මේෂක්ද, අසරයාට අබෙද්නෙගෝද යන නම් තැබුවේය. අපි දකිනවා දැන් මේ සාරාංශය තුල මේ පද තුල සඳහන් වෙනවා ඒ රජු තමාගේ ප්‍රණීත ආහාර වලින් දෛනිකව ඔවුන්ට දෙන්න විධානයක් දුන්නත් රජතුමා. දැන් මේ ගෙනිච්ච අර සාරය තරුණ පරම්පරාව දැන් අවුරුදු 3ක පුහුණු කරන්න රජතුමා නෙබුකද්නෙසර් නියෝග කළා. දැන් ඔය කාලය තුල තමයි මේගොල්ලන්ට රජතුමාගේ මේ ප්‍රණීත ආහාර වේල, මේ මුද්‍රික පානය ඒගොල්ලන්ට නියම කරනවා. මොකද ඒගොල්ලෝ ඒ දේ නියම කිරීම තුල මේ ඒගොල්ලන් ඒකෙන් අපි කියන්නේ තෘප්තියට පැමිණෙලා මේ බැබිලෝනි ඉගෙන ගන්න දේවල් ඉගෙනගෙන පස්සේ මේගොල්ලන්ට සිවිල් සේවය කරන්න තමයි මේ රජතුමාගේ අභිප්‍රාය. මේ නෙබුකද්නෙසර් රජතුමා කියන්නේ ප්‍රඥාවන්ත, කපටි, ඒ වගේම ඉතාමත්ම දුෂ්ට රජ කෙනෙක්. ඒක ඉතිහාසයේ සඳහන් වෙනවා බයිබලයේ සමහර කාරණාවලදී. ඒ නිසා මෙවැනි කාරණාවක් දැන් තිබෙනවා දානියෙල් පොතේ 5 වෙනි 7 වෙනි පරිච්ඡේදය. අපි ඒව ගැන පොඩ්ඩක් බැලුවොත් එහෙම අපි තේරුම් ගන්න ඕන කාරණාවක් තමයි අපි අද කාලෙත් තියෙනවනේ එක එක ආහාරවල. අපි කියන උපෝසත් කට්ටිය කන ආහාර වේලවල් තියෙනවා. දුප්පත් කට්ටිය කන ආහාර වේලවල් අදත් තියෙනවා. නමුත් අපි තේරුම් ගන්න ඕන කාරණා තමයි බයිබල් විශාරදයෝ කියන විදිහට නූතන ලෝකයේ වඩා පුරාණ ලෝකයේ අර ප්‍රභූ පලැන්තියේ භුක්ති විඳින ආහාර සහ සාමාන්‍ය ජනතාව අනුභව කරපු ආහාර අතර විශාල පරතරයක්, විශාල වෙනසක් තිබුණා කියලා කියනවා ඒ කාලේ. අපි දකිනවනේ දැන් ඔය ෆිල්ම් වල පවා අපි දකින්නේ රජතුමේ කනකොට කොහොමද මේසි. පළතුරු ඒ කියන්නේ ඉතා උසස් මට්ටමේ තියෙන පළතුරු, මස් වර්ග, එළවලු වර්ග, විවිධ කෑම අපි දකිනවා රජතුන්ගේ මේසයක්. දැන් අද පොසත් අය එහෙම කන්නේ නැහැ නේ. අද පොසත් අය ඉස්සර මේ පුරාණ කාලේ රජතුමාලා හිටියා වගේ මේසයක් තියාගෙන කන්නේ නැහැ නේ. ඒ නිසා අපි ඒ කාලේ හැටියට මේක තේරුම් ගන්න ඕන. ඒ කාලේ දෙව්වරු රොටි කෑවේ ගොඩක් විතරනේ. අපි දකිනවා. ඒගොල්ලන්ගේ අර දාන්නේ මේ දේවල් තමයි කෑවේ. සමාන මස් වර්ග කන්නේ නැති. බයිබලයේ අනික දෙවනස නියෝග කරලා තිබුණානේ. කන්න ඕන මස් වර්ග, නොකන්න ඕන මස් වර්ග. ඔය කෝෂර් ක්‍රමයක් ගැන දෙවියන් වහන්සේ ඔය ලෙවි කතාවේ ඔය මෝසෙස්ගේ කාලේ දෙවියන් වහන්සේ මේගොල්ලන්ට අනක් ලෙස දුන්නානේ. දැන් මේ දේවල් තිබුණු අතර රජතුමා එයාගේ ආහාර ඒ ප්‍රණීත ඒ අනර්ග උසස් මට්ටමේ ආහාර වේලක් මේගොල්ලන්ට දෙන්න නියෝග කළා. මේගොල්ලන්ගේ මේ අවුරුදු 3 පුහුණු කාලය ඇතුළත. ඒ වගේම දැන් මේගොල්ලෝ දැන් මේ බැබිලෝනියට ගෙනල්ලා ඒගොල්ලෝගේ සිවිල් සේවය සඳහා මේ පුරුදු කරන වෙලාවේ බලන්න දැන් අපි පරිච්ඡේදයේ කතා කළා මේ පදවල ඒගොල්ලන්ට නම් තැබුවා. දැන් නම් තැබුවා කියලා මෙතනදී බයිබලයේ සඳහන් වෙන්නේ අර දානියෙල් සහ එයාගේ මිත්‍රයන් තුන්දෙනාගේ නම් වෙනස් කරා කියන එක විතරනේ. දැන් එහෙම විතරද වෙන්නේ නැත්තේ? නෑනේ. තරුණයන්ගේ හැමෝගෙම නම් වෙනස් කරන්න ඇති ඒ කාලය තුල. මොකද ඒක ඒගොල්ලන්ගේ ක්‍රමයක්. ඒ නෙබුකද්නෙසර් රජතුමාගේ ක්‍රමයක්. ඒක ඒගොල්ලෝ අර බැබිලෝනීකරණය කිරීමක් මේක. මම මේක ඉස්සරහට අපි බලන්න යනවා. ඒ බැබිලෝනීය සංස්කෘතිය උගන්වලා, බැබිලෝනිය අක්ෂර භාෂාව උගන්වලා ඒගොල්ලන් ඒ රජතුමාට තිබෙන ඒ කපටි අරමුණක් තමයි ඒගොල්ලොන් ඒ කොල්ල කන ඒ දේශයේ සංස්කෘතිය, ඒගොල්ලන්ගේ භාෂාව, ඒගොල්ලන්ගේ ආගම මේ සෑම දේ නැති කරන්න යන්නේ ඒක. ඒ ඉගැන්වීම තුල. තේරෙනවද? තේරෙනවද කියන්නේ? ඒ දේවල් කිරීමයි ක්‍රියාවලියක් තමයි ඒකේ ක්‍රියාවලියේ ප්‍රධාන කොටසක් තමයි ඒ රජුන්ගේ ආහාර දීම සහ නම් වෙනස් කිරීම. ඒගොල්ලන්ගේ ඒ මුළු ඒගොල්ලන්ගේ ඉතිහාසය, ඒගොල්ලන්ගේ පරම්පරාව, ඒ මතකයේ ඒ දේවල් මේ ගැන්වීම් තුලදී ඒගොල්ලෝ වෙනස් කරන්න යනවා. ඒගොල්ලන්ගේ සංස්කෘතිය වෙනස් කරන්න යනවා. ඒගොල්ලන්ගේ එන මේ කාරණාවේදී නම් ඒ දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට අමතක වෙන පිණිස දෙවියන් වහන්සේගේ නියෝගයන් පුරාණ ගිවිසුමේ උන්වහන්සේ අනාගත වතුරු විසින් දීපු නියෝගයන් ඇතුළු මේ දේවල් අමතක කරලා බැබිලෝනියේ තිබෙන දේවල් ඔලුවට දාලා ඔලුව ඒකෙන් පුරවලා අර අපි කියන බ්‍රේන් වොෂ් කරලා යම් එවැනි ක්‍රියාවක් තමයි මේ අවුරුදු 3ේදී කරන්නේ. ඒකට හේතුව ඒගොල්ලන්ගේ සිවිල් පාලනයේට ඒගොල්ලෝ යුදව් මිනිස්සුන්ව තමයි ඊට පස්සේ පාවිච්චි කරන්නම යන්නේ. මේක නෙබුකද්නෙසර් රජතුමාගේ උප්පර වැට්ටියක්. දැන් මෙතනදී අපි දකිනවා සාරාංශයක් ලෙස නම් වෙනස් කරා. අපි හැමෝම දන්නවනේ ගිනි උළුද ගැන.
ගිනි ඉදුන ගැන කතා කරනකොට අපි නම් තුනක් කතා කරනවා. මොකද නම් තුන? ශබ්ද්‍රක්, මේෂක්, අබ්දනෙගෝ. අපි ওই නම් තුනෙන් තමයි දන්නේ. නමුත් අපි බයිබල් අධ්‍යයනයක් දැන් මෙතනදී යන්නේ මේ දානියෙල් පළවෙනි පරිච්ඡේදයේ. දැන් දානියෙල්ගේ නම බෙල්ටෂර් කියලා වෙනස් කරා. බලන්න මේ මෙතන තිබෙන මේ ඉතා සූක්ෂම මේ දෙබුක රතුමාට තිබෙන සූක්ෂම මේ මනස දැන් දානියෙල් කියලා කිව්වම බයිබල් විශාරදයෝ කියන විදිහට ඒකේ මේ බයිබලේ දැන් මේ කාලේ මේගොල්ලන්ගේ නම් දාන්න නැති ඒගොල්ලන්ගේ දෙමාපියෝ වෙන්නේ නැතිනේ. මේගොල්ලන්ට ඊශ්‍රායල සංස්කෘතිය අනුව ඒගොල්ලෝ නම් දානකොට දෙවියන් වහන්සේ හා සම්බන්ධව නැත්නම් ඒගොල්ලන්ගේ දේශයේ යම් කාරණාවක් හා සහ ඒ කාරණාවක් සහ අර යාබැදිවන ඒගොල්ලෝ නමක් දාන්නේ. දැන් මෙතනදී දානියෙල් කියන වචනේ ඒ හේබ්‍රු වචනේ තේරුම ඇවිල්ලා God is my judge. ඒ කියන්නේ කියන අර්ථය තමයි දානියෙල් කියන වචනේ හේබ්‍රු වචනේ අර්ථය. ඔබ මම මේක මීටිසලා දැනගත්තේ නැත්නම් අද දැනගන්න. දානියෙල් කියන වචනේ හරි තේරුම දෙවියන් වහන්සේ මාගේ විනිශ්චයකරු. දැන් ඔය නමනේ බෙල්ටෂර් කියලා බැබිලෝනිය අය වෙනස් කරේ. බෙල්ටෂර් කියන්නේ මිත්‍යා දෘෂ්ටික නමක්. ඒකේ අර්ථය බයිබල් විශාරදයෝ කියනවා බේල්ගේ කුමාරයා. බෙල්ගේ කුමාරයා. බෙල් කියලා කියන්නේ ඒ කාලේ හිටපු මිත්‍යා දෘෂ්ටික ඒගොල්ලන්ගේ දෙවි කෙනෙක් ඒත්. බලන නම වෙනස් කරපු විදිය. දෙවියන් වහන්සේ මාගේ විනිශ්චයකරු කියන අර යහපත් අර්ථය වෙනස් කරා මිත්‍යා දෘෂ්ටික අර බේල්ගේ කුමාරයා. ඒ වගේම හනනියා අපි හනනියා කියලා මතකයක් නැහැ අපිට. අපි දන්නේ ශද්‍රක් කියලා. හනනියා කියන වචනේ හේබ්‍රු වචනේ තේරුම ඒකේ තේරුම beloved by the Lord. ඒකේ තේරුම ඒ කියන්නේ ස්වාමින් වහන්සේගේ ආදරයලත් කියන අර්ථය තමයි හනනියා කියන එකට තියෙන්නේ. ඔය හනනියාව තමයි ශද්‍රක් කියන නම වෙනස් කරේ. ශද්‍රක් කියන එකේ තේරුම ඇවිල්ලා සූර්ය දෙවියන් විසින් ආලෝකමත් කරන ලද. illuminated by sun god. සමහර වෙලාවට මේකේ තේරුම් වෙනත් දෙවිවරුන්ගේ නම් එක තේරුම් වෙනස් වෙනවා සමහර බයිබල් විශාරදයෝ බයිබල් විශාරදයන්ගේ විවිධ මත නිසා. නමුත් සමස්තයක් ලෙසයි මම මේ කියන්නේ විවිධ අන්‍ය ආගමික මිත්‍යා දෘෂ්ටික දෙවිවරුන්ගේ නම් හා පටමැදිව තමයි මේගොල්ලන්ගේ නම් වෙනස් කරේ. ඒ වගේම මිෂායල් කියන්නේ මිෂේල් කියලාත් කියනවා. මිෂායල් කියන එක තමයි අපි දන්නේ මේෂක්. මිෂායල් කියන එකේ වචනේ තේරුම ඒකේ තේරුම who is as God. ඒ කියන්නේ දෙවියන් වහන්සේ මෙන් වෙන කවුද? දෙවියන් වහන්සේ මෙන් වෙන කවුද කියන අර්ථය තමයි මිෂායල් කියන්නේ. ඕ නම තමයි වෙනස් කරේ මේෂක්. මේෂක් කියලා කියන්නේ ඒකේ අර්ථය සිකුරු හා සමාන කවුද? who is like Venus. බලන්න මේ නම වෙනස් කරපු විදිය. ඒ වගේම අපි දන්නේ අබද්නෙගෝ කියලානේ. එයාගේ හරි නම මොකද්ද? අසරියා. අසරියා කියන එකේ තේරුම the Lord is my help. ඒ කියන්නේ ස්වාමින් වහන්සේ මාගේ උපකාරයයි කියන වචනේ තමයි අසරියා කියන ඒ දානියෙල්ගේ මිත්‍රයාට තිබුණේ. ඒ නම වෙනස් කරා අබද්නෙගෝ. අබද්නෙගෝ කියලා කියන එකේ තේරුම මොකද්ද? නෙගෝගේ සේවකයා. නෙගෝ කියලා කියන්නේ ඒගොල්ලන් හිටපු දෙවි කෙනෙක්. නෙගෝ. නැත්තම් නගෝ කියලාත් කියනවා. ඔය දෙවියන් වහන්සේට සම්බන්ධව ඒගොල්ලන්ගේ දෙමව්පියෝ දාපු ඔය නම් බැබිලෝනිය විසින් මිත්‍යා දෘෂ්ටික නම් හා පටබැදිව ඒගොල්ලෝ නම් වෙනස් කරා. මේක දැනගන්න. දැන් මේ ඉතිහාසය මේ අධ්‍යයනය තුළ ඕකට තේරුම් ගන්න. මීට ඉස්සෙල්ලා මේවා ඔබ මම දැනගෙන හිටියේ නැත්නම් ඒවා දැන ගැනීම යහපත්. දැන් අපි දකිනවා දැන් මේ ක්‍රියාවලිය තුළ මේගොල්ලෝ මේ වසර 3ක පුහුණුවකට මේගොල්ලන් යොදනවා. මේ පුහුණුවට යොදන ක්‍රියාවලියේ කොටසක් තමයි ඒගොල්ලන්ගේ ආහාර වේල රජුන්ගේ භෝජනය දෙනවා, නම් වෙනස් කරනවා, ඒ වගේම ඒ බැබිලෝනියේ බොහෝ දේ උගන්වනවා. දැන් මෙතන ඉංග්‍රීසි භාෂාවෙන් මෙතනදී මේ වචනයක් පාවිච්චි කරනවා මේ බැබිලෝනිය අය මේ කරන දෙයට කියනවා indoctrination කියලා. indoctrination කියලා කියන්නේ බයිබලයේ සිංහලෙන් නම් කියන්නේ ඒකට අධිශීක්ෂණය. අධිශීක්ෂණය කියන සිංහල වචනේ මට තේරෙන්නේ නැහැ. අපිට බොහෝ අයට තේරෙන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්න පුළුවන් විදිහට කිව්වොත් යමෙකු වේචනයක් නොමැතිව එය පිළිගන්නා තෙක් අදහසක් හෝ විශ්වාසයක් පුනරාවර්තනය කිරීමේ ක්‍රියාවලිය තමයි මේ අධිශීක්ෂණය නැත්නම් indoctrination කියලා කියන්නේ. හරියට කියනවා නම් brain wash කිරීමක් වගේ දෙයක් තමයි. දැන් මේකේ අරමුණ මොකද්ද? ඒගොල්ලෝ මේ යුදෙව් මේ තරුණයන්ගේ යුදා සංස්කෘතිය විනාශ කිරීම. ඒක අමතක කිරීම. ඒ වගේම යුදෙව් ධර්මතාවය මේ දෙවියන් වහන්සේත් එක්ක තිබෙන සම්බන්ධතාවය නැති කිරීම, අමතක කිරීම. ඒ ඉතිහාසය අමතක කිරීම. ඇතුළු ඒ බොහෝ නීච දේවල් තිබෙන අතර ඒකට
ඒ දේ තුල ඒගොල්ලන්ව බ්‍රේන් වොෂ් කරලා ඒගොල්ලෝ කරන්නේ මොනවාද? මේගොල්ලන්ගේ මේ බැබිලෝනියේ තිබෙන ආගම්, බැබිලෝනියේ තියෙන සංස්කෘතිය, බැබිලෝනියේ තිබෙන කාරණාවල් ඒගොල්ලන්ට උගන්වලා ඒ අපි කියන්නේ බැබිලෝනීකරණය කිරීමක් තමයි මෙතනදී ඒගොල්ලෝ කරන්න නියෝග කරන්නේ. මේක අපි අද කාලෙත් එක්ක අපි බලන්න යනවා ඉදිරියේදී. අපි දකිනවා ඒ වගේම දැන් ආහාර කිව්වම අපි දකිනවා මේ සම්පූර්ණ ඉගෙනීම ඒ කියන්නේ අර අධිශික්ෂණය නැත්නම් ඉන්ඩොක්ට්‍රිනේෂන් කිරීම තුළ උත්සාහ කිරීම තුළ යුදෙව්වරු ඒ හේබ්‍රෙව් දෙවියන් වහන්සේව සහ සංස්කෘතිය අතහැරීමට සලස්වනවා. මේ ගෙනාපු යුදෙව් දරුවන්ගේ මේ තරුණයන්ගේ ඒ සංස්කෘතිය ඒ වගේම දෙවියන් වහන්සේව අතහරින්න තමයි මේකෙදි සලස්වන්නේ. ඒ වගේම අපි දකිනවා මේ දේ තුළ නෙබුකද්නෙසර් මේ දේ තුලින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද දන්නවද? නුඹලගේ දෙවියන් වහන්සේ තුලින් නෙමෙයි සියල්ලම සඳහා මා දෙස බලන්න කියන දේ තමයි නෙබුකද්නෙසර් ඒ දේ තුල මේ තරුණයන්ට මේ යුදෙව්වරුන්ට උගන්වන්නේ. උඹලගේ දෙවියන් නෙමෙයි උඹලා මා දෙස බලන්න. මගෙන් තමයි නුඹලට දේවල් දැන් ඉඳලා හම්බ වෙන්න යන්නේ. මෙවැනි කාරණාවල් මෙතනදී තිබෙනවා. හැබැයි දානියෙල් සහ ඔහුගේ මිත්‍රයෝ ඒක ප්‍රතික්ෂේප කළා. ඕන් දෙවියන් වහන්සේ දෙස බලන ලෙස ඒගොල්ලන්ගේ අවධානය යොමු කරා. අපි පල්හැරක ගියවන්ට යනවා. දැන් මෙවැනි මෙච්චර නියෝගයක් මැද්දේ අපි දැන් පල්හැරට අපි අධ්‍යයනය කරන්න යනවා. මොකද්ද වුනේ? දැන් මෙතනින් අපි යම් කාරණාවක් තේරුම් ගන්නට යනවා. ඒ වගේම දැන් නෙබුකද්නෙසර් මේ ඒගොල්ලන්ට කන්න ආහාර වේල දීලා රජුන්ගේ භෝජනය දීලා මේගොල්ලන්ව මෘදු කරන්න තමයි උත්සාහ කරන්නේ. මොකද හැමෝම දන්නවා යුදෙව්වරු අපි කියන්නේ මේ ස්ටිෆ් නෙක් කියලා කියනවා. අර දැඩි මුරණ්ඩු මේ භාවයක් තියෙන සෙනගක් තමයි ඊශ්‍රායෙල් සෙනග. ඒගොල්ලන්ව වහල්ලු ලෙස ඒගොල්ලන්ව මෘදු කිරීමේ පළවෙනි ක්‍රියාවලියක් තමයි ආහාර දෙනවා. හොඳ ආහාර. ඒ වගේම වයින් මුද්‍රික පානය සහ හොඳ රජුන්ගේ ආහාර වේල දීලා මේගොල්ලන්ව වශී කිරීම තුළ ඒ දේ තුළ මේගොල්ලන්ව මෘදු කරලා මේගොල්ලන්ගේ දැඩි ස්වභාවය මෘදු කරලා අම්බෝ අපේ රටේ අපි මේව කෑවේ නෑනේ. තේරෙනවද කියනද? අපේ සංස්කෘතිය අපි මේව කෑවේ නෑනේ. කොච්චර ලස්සනද? අම්මා දන්නවනේ අපි කියන දේවල්. අපි දැන් ඔය KFC ගිහිල්ලා ඔය අපිට කියන්න පුළුවන් ඉතින් ඕවනේ. අපිට මෙවැනි ආහාර වේලක් අපි කාලා නෑනේ. KFC ගිහිල්ලා නැත්නම් පීට්සා හට් ගිහිල්ලා මැක්ඩොනල්ඩ් ගිහිල්ලා ඒ වගේ ආහාර වේලක් මේ අපි දැන් මම මේ නිකන් තේරෙන්න කියන්නේ. දැන් ඕවා කන්න දීලා අපිව නිකන් මේ වෙනස් කරන්න පිළියමක් තමයි මේ රජතුමාට තිබුණේ. දැන් මේ හැම දෙයක් තුල අපි ආත්මික දෙයක් මෙතනින් තේරුම් ගන්න ඕන. සාතන් අද මේ ඇදහිලිවන්තයන් නැත්නම් මේ කිතුණුවන්ව සාතන් රවට්ටන්න උත්සාහ කරනවා. එදා වගේ මේ සාතන් අදත් අපිට විරුද්ධව දෙවිනාශක දරුවන්ට විරුද්ධව මෙවැනි උපක්‍රම භාවිතා කරනවා. අපි දකිනවා මේක මේ ලෝකේ පුරා. ලෝකයේ ක්‍රමය උගන්වන්න උත්සාහ කරනවා. ලෝකයේ ක්‍රමයට අපව අනුගත කරගන්න උත්සාහ කරනවා සාතන්. ඔහු මේ දේවල් තුල ක්‍රියා කරනවා. සාතන්ට අවශ්‍යයි මේ දේවල් තුලින් කාරණා කීපයක් අප තුල කරන්න. අපි සාරාංශය ලෙස බැලුවොත් අර නම් වෙනස් කිරීම තුල ඒකෙන් පෙන්눔 කරනවා ලෝකය ගැන සඳහන් කරමින් අපිව හඳුන්වා දීම. අපි දකිනවා දැන් නම් වෙනස් කරලා මේ දේවල් තුල සාතන් උත්සාහ කරනවා. දැන් අපේ නම් වෙනස් කරලා නැහැනේ. නමුත් සාතන් උත්සාහ කරනවා අද වර්තමානයේ මේ කිතුණුවන් ලෝකයේ ආකාරයට හඳුන්වා දෙන්න. තේරෙනවද කියන දේ? ඒ කියන්නේ මම දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස නෙමෙයි. ලෝකා ප්‍රකාරයට මම කවුද? නැත්තම් දැන් උදාහරණයකට මම වැඩ කරන ආයතනය වෙන්න පුළුවන්. මම අසුරු කරන කිතුණුවන් නොවන මිනිස්සුયો වෙන්න පුළුවන්. ඒගොල්ලෝ කොහොමද මේ චමත් කියන පුද්ගලයා වඳුන්වන්නේ? ලෝකයේ ප්‍රකාරයට කොහොමද? අන්න ඒකට මම ආශා වෙනවද? මම ආශා වෙන්නේ මම දෙවියන් වහන්සේගේ දරුවෙක් ලෙස ලෝකයේ අය හඳුන්ව ගන්නවටද නැහැ. නැත්තම් මේ චමත් නැත්තම් ඔබ මම නැත්තම් මේ කිතුණුවා කියන්නේ මෙයා නම් මෙයා මෙන්න මේ වගේ කෙනෙක් කියලා හඳුන්වනද? දැන් මේ වගේ ක්‍රමයක්. ඒ වගේම ලෝකයේ ඉදිරිපත් කරන දේවල් වලින් අපව තෘප්තිමත් භාවයට පත් කරන යක්ෂයා උත්සාහ කරනවා. යක්ෂයා උත්සාහ කරන වර්තමානයේ කිතුණුවන්ට මේ ලෝකයේ දේවල් හරහා ඒගොල්ලන්ව තෘප්තිමත් භාවයට පත් කරන්න. ජනමාධ්‍ය තුලින් වෙන්න පුළුවන්. ඔය ටෙලි වෘත්තාන්ත වෙන්න පුළුවන්. ෆිල්ම් වෙන්න පුළුවන්. අරක මේක බොහෝ දේවල් අන්තර්ජාලය තුල දේවල් විවිධ දේවල් අද නැති දේවල් අද කොච්චර දේවල් තියෙනවද මේ කිතුණුවන්ට බාධා කරන. යක්ෂයා මේ හැම දෙයක්ම අද පාවිච්චි කරනවා මේ කිතුණුවන්ව ලෝකයේ දේවල් තුලින් තෘප්තිමත් කරන්න. බයිබලයේ වචනය තුලින් නෙමෙයි. දේව ධර්මය තුලින් නෙමෙයි. දෙවියන් වහන්සේගේ නීති, දෙවියන් වහන්සේගේ න්‍යායන් අනපනත් තුලින් නෙමෙයි. ලෝකයේ දේවල් තුලින් තෘප්තිමත් භාවයට පත් කරන්න. ඒ වගේම ලෝකයේ මාර්ග, ඒ කියන්නේ ලෞකිකත්වය තුල පුරුදු පුහුණු කරන්න යක්ෂයා
අද උත්සාහ කරනවා. අද උත්සාහ කරනවා. දෙවියන් වහන්සේ මීට වර්ෂ ගණනාවකට ඉස්සෙල්ලා උන්වහන්සේ මට පැහැදිලිව පෞද්ගලිකව මට කිව්වා. ජනමාධ්‍ය දේවල් වලින් ඔබ බැහැර වෙන්න කියන දේ. මීට අවුරුදු බොහෝ ගානකට ඉස්සෙල්ලා අපි ටෙලි වෘත්තාන්ත බැලුවා. අර අපි හැමදාම බලනවා. හවස වෙනකොට මතක් වෙන වෙලාව. මේ කතාව යන්නේ මේ වෙලාවට. ඉස්සර මතකයි නේ අනුෂික. අපි එවැනි තත්ත්වයක මීට අවුරුදු ගානකට ඉස්සෙල්ලා හිටියා. අවුරුදු 5කට 6කට ඉස්සෙල්ලා. නමුත් දෙවියන් වහන්සේ මට කිව්වා පැහැදිලිව. නුඹලා ජනමාධ්‍ය වලින් ටෙලි වෘත්තාන්ත ඇතුළු මේ සියලු දේවල් වලින් දැන් වැළකෙන්න. ඒක දෙවියන් වහන්සේ ඔබ මට අපට දීපු කරුණාව. ඒ දේ තුල අපි අද මම දකිනවා දැන් පසුපස අපි ඒ ඉදා ඉඳන් අද දක්වා බලනකොට ඒ කාලය දෙවියන් වහන්සේට අපි දෙනකොට දෙවියන් වහන්සේ ඒ කාලය ඉස්සර ලෝකෙට දීපු කාලය අපි අද ඒක නැති කරලා දෙවියන් වහන්සේට දුන්නම දෙවියන් වහන්සේ අපිව උන්වහන්සේගේ වචනය තුල වර්ධනය කරන්න පටන් ගත්තා. ආමෙන්. දැන් මෙවැනි ආකාරයේ යක්ෂයා උත්සාහ කරනවා. එදා ඒ බැබිලෝනීය රජතුමා ඒ යුදා ඒ සෙනග තුල ඒ තරුණයන්ගේ ජීවිත බැබිලෝනීකරණය කරලා දෙවියන් වහන්සේගෙන් ඈත් කරලා ඒ යහපත් ඉතා උතුම් ඒ ඊශ්‍රායල් සංස්කෘතිය නැති කරලා බැබිලෝනීකරණය කරන්න උත්සාහ කළා වගේ අදත් යක්ෂයා ඔබව මාව දේවදරුවන්ව ලෝකයට ඇදගෙන ලෝකයෙන් තෘප්තිමත් කරලා ලෝකයේ ලෞකික දේවල් වල පුරුදු පුහුණු කරලා දෙවියන් වහන්සේගේ කාරණාවලින් දෙවියන් වහන්සේගෙන් සිත අයකට ගන්න යක්ෂයා උත්සාහ කරමින් සිටිනවා. අපි මේ පණිවිඩය මෙතන තිබෙනවා. අපි වගේම අපි දානියෙල් පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේ පොඩ්ඩක් බලමු. 8 වෙනි පදේ කියනවා. එහෙත් දානියෙල් රජුගේ භෝජනයෙන්වත් ඔහු බොන මුද්‍රික පානයෙන්වත් අපවිත්‍ර නොවී සිටීමට තමාගේ සිතින් නියම කරගෙන එසේ අපවිත්‍ර නොවී සිටින්ට නපුංසකයන්ගේ අධිපතියාගෙන් අවසර ඉල්ලුවේය. දැන් මෙතනදී බලන්න මේ හැම දෙයක් මැද්දේ දැන් මලින් කලින් කතා කරානේ දැන් මේ වෙලාවේ ඇවිල්ලා ඊශ්‍රායල් සෙනගට අධෛර්ය වෙච්ච අවස්ථාවක්. අනේ අපේ දෙයියෝ අපි දෙවියන් වහන්සේ අපිව අතහැරියා. අනේ අරගොල්ලෝ දෙයියෝ අපිට වඩා බලවන්තයි. මෙවැනි අධෛර්ය වෙච්ච වෙලාවක විශේෂයෙන් මේ තරුණ පරම්පරාව තරුණ ආවේගශීලී පරම්පරාව ඒගොල්ලන්ට හරිම ලේසි මේ වගේ වෙලාවක අධෛර්යයටපත් වෙලා ඒගොල්ලන්ගේ ඔය බැබිලෝනීකරණය තුල යන්න හරිම ලේසි. නමුත් දානියෙල් මොකද්ද? සිතින් නියම කරගත්ත යමක්. මොකද්ද සිතින් නියම කරගත්තේ? රජුන්ගේ භෝජනයෙන්වත් රජුන්ගේ මුද්‍රික පානයෙන්වත් අපවිත්‍ර නොවෙන්න තීරණයක් ගත්තා. සිතින් නියම කරගත්ත දානියෙල්. දැන් මේක අපිට වැදගත්. අපවිත්‍ර නොවේ. දැන් බයිබලයේ ඉංග්‍රීසි භාෂාවේ නැත්නම් හේබ්‍රියු මේ පරිවර්තනය අනුව මේකට කියන්නේ මේ අපවිත්‍ර වීම කියන වචනයට කියන්නේ defile කියලා කියන්නේ. ඒ වචනේ defile. දැන් මෙහෙම කියනවා. දැන් මෙතනදී මේ defile කියන වචනේ නැත්නම් අපවිත්‍ර වීම ගැන මේ වචනය ගැන මේ බයිබලයේ යෙසායා පුරාණ හේබ්‍රියු වචනේ අපවිත්‍ර වීම defile නැත්නම් දූෂණය වීම නැත්නම් පැල්ලම් ගැහිම කියන අර්ථය තියෙන මේ defile කියන වචනේ අපි අදහස් කරනකොට ඒ වචනේ අපි බැලුවොත් එහෙම මේ අපවිත්‍ර වීම ගැන දැන් මෙතනදී අපිට එතනට එන්න ඕන. අපවිත්‍ර වෙන්න නොවන පිණිසන දානියෙල් තීරණය ගත්තේ නේ. කෑමක් කෑම මොන අපවිත්‍ර වෙන්නේ නේ. වයින් බිව්වම මොන අපවිත්‍ර වෙන්නේ කියලා අපිට හිතෙන්න පුළුවන්. ඒකයි මම මේ කතා කරන්න යන්නේ. යෙසායා 59:3 සඳහන් වෙනවා. මක්නිසාද නුඹලාගේ අත් ලෙයින්ද නුඹලාගේ ඇඟිලි අපරාධ කමෙන්ද කිලුටු වී තිබේ. නුඹලාගේ තොල් බොරු කීවේය. නුඹලාගේ දිව් දුෂ්ටකමේ නික්මවන්නේය. මේ මෙතනදිත් ඔය කිලුටු වී කියන වචනේදිත් ඔය ඩිෆයිල් කියන වචනය තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ශෙපනියා 3:1 කැරලිකාර වූ අපවිත්‍ර වූ පීඩාකාරී වූ නුවරට දුක් වේ. එතනත් ඔය අපවිත්‍ර වූ කියනකොට මේ වචනේම තමයි පාවිච්චි කරලා තියෙන්නේ. දැන් ඔය මන් තේරෙනවනේ. මේ අපවිත්‍ර කියන වචනේ තේරුම් ගන්නයි මම මේ කියන්නේ. ඒ වගේම මලාකීකේ 7 කියනවා. මාගේ පූජාසනයේ පිට අපවිත්‍ර ආහාර ඔප්පු කිරීමෙන් කියලා පදයක් මෙතනදී යම් කාරණාවක් කියනවා. මම මේවා සම්පූර්ණයෙන් කියන්න යන්නේ නැහැ. ඔතනදිත් ඔය අපවිත්‍ර වීම ගැන කතා කරන ඔය වචනේ. ඒ වගේම තව දෙයක් තියෙනවා. දානියෙල් මොඩෙක් වෙන්න බෑනේ. දානියෙල්ට මොලේ තිබුණා. එයාට යම් ශාස්ත්‍රීය දැනුමක් තිබුණා. ඒක කට්ටියවනේ මේ ගිනිච්චේ. එයාට දැනුමක් තිබුණා. එයාට බයිබලයේ පුරාණ කිවිසුමේ අනාගත වතුරුන් උගන්වපු දේවල් දෙවෙනවාසේ කතා කරපු දේවල් ගැන එයාට මතකයක් තියෙන්නේ නැති. හිතෝපදේශ 23 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදවල කියනවා නුඹ ආණ්ඩුකාරයෙකු සමග කෑමට හිඳින කල නුඹ ඉදිරිපිට තිබෙන දේ හොඳට කල්පනා කර. නුඹ ගිජු කෙනෙක් නම් නුඹේ උගුරට පීයක් තබා ගන්න. ඔහුගේ රසවත් කෑමවලට ආශා නොවෙන්න. ඒවා රැවටිලි කෑමය. පොහොසත් වෙන්න නොවෙහෙසෙන්න.
මම ඒක පල්ලයට තව කියවෙන්නේ නැන්නේ නෑ. දැන් එතනදී බලන්න එතනදී ඒ ආණ්ඩුකාරයෙක් සමග කැමරට හිඳින වෙලාවේදී කොහොමද වෙන්න ඕනේ කාරණාව ගැන දෙවෙනවාසේ හිතෝපදේශ පොතේ ලියා තිබෙනවා. ඒගොල්ලෝ දෙන කෑම රැවටිලි කෑමක්. ඒක ඇත්තටම මේක එහෙම තමයි. මේ නිබුකද්නෙසර්ගේ මේ රජුන්ගේ මේ භෝජනයේ මේ යුදෙව් තරුණයන්ට දීමත් රැවටිලි කාරකමක්. මොකද ඒකේ පසුපස තිබුණා බොහෝ විනාශකාරී අරමුණක්. දෙවියන් වහන්සේගෙන් මේ සෙනඟ වැයත් කිරීම. ඒ වගේම හිතෝපදේශ 23 වෙනි පරිච්ඡේදෙම 20 වෙනි පදයේ කියනවා මුද්‍රික පානයෙහි ලොල් වූවන්ටත් මස් කෑමෙහි ගිජු වූවන්ටත් එක් නොවෙන්න කියලා කියනවා. ඒ වගේම අපි දකිනවා මේ ලූක් අලුත් කිව්වේ ලූක් 21 වෙනි පරිච්ඡේදයේ 34 වෙනි පදේ ඉඳන් කියනවා එහෙත් ඒ දවස මලපතක් මෙන් හදිස්සියෙන් නුඹලා කෙරේ නොපැමිණෙන පිණිස අධික කෑමෙන්ද බීමත් කමින්ද මේ ජීවිතයේ වෙහෙසින්ද නුඹලාගේ සිත් බර නොවන හැටියට බලා ගන්නයි. අවසාන කාලයේ කාරණාවලදී යේසුස් වහන්සේ කියපු දෙයක්. දැන් මේ පද වලින් අපිට තේරෙන දේ තමයි ඒ දානියෙල් අපවිත්‍ර නොවන ලෙස සිතින් නියම කර ගත්තා. අපි දැක්කද ඒකේ තියෙන වේට් එක. ඒකේ තියෙන ගුරුත්වය දැන් තේරෙනවද? අපි නිකන් මේක උඩින් පල්ලෙන් කියවනවට වඩා මේ වචනේ අධ්‍යයනය කරනකොට ඒක තේරෙනවා. දානියෙල් ඇයි ඒ වලින් ඒ රජුන්ගේ කෑමෙන් සහ රජුන්ගේ විදිවිෂ වලින් අපවිත්‍ර නොවි සිටීමට ඇයි සිටින් තීරණය කළේ? දානියෙල්ට දෙවියන් වහන්සේ කෙරෙහි භක්තියක් තිබුණා. දානියෙල්ට දෙවියන් වහන්සේගේ අනපනක් ගැන දැනුමක් තිබුණා. ඒ දේ නිසා දැන් දානියෙල්ට ප්‍රශ්නයක් වුණේ නැහැනේ නම වෙනස් කරන එක. දානියෙල්ට ප්‍රශ්නයක් වුණේ නැහැනේ බැබිලෝනීය දේවල් ඉගෙන ගන්න එක. එයා ඒකට අකමැති වුණේ නැහැනේ. හැබැයි එක කාරණාවක්. මේක පිටුපස තිබෙන්නේ මොකද? ආත්මික හේතුවක්. අපි ඉදිරියට බලන්න යනවා. ඒක අපි ඒකෙන් තව අපිට දෙවෙනස්සේ කතා කරන්න යනවා. ඒක නිසා දැන් මේ ඔහුගේ එල්ලීම සඳහා ආත්මික පදනමක් තිබෙන බව අපිට පැහැදිලි. ඒක එයා සමහර විට මේ නපුංසකයන්ගේ මේ අධිපති මේ එයා ඒගොල්ලන්ගේ මේ කෑම භෝජනේ පත් කරපු ඒ අධිපතීන්ටත් සමහර විට එයා අඟවන්නේ නැති ඒක. අපි දන්නේ නැහැ. හොඳේ. වෙනත් හේතු නිසා රජුන්ගේ ආහාර ගැනීමෙන් වැළකී සිටින්න ඔහුට කිසිම අවශ්‍යතාවයක් නැහැ. වෙනත් හේතුන් නිසා. තේරෙනවද කියන්නේ? ඒ නිසා මේ ප්‍රධානම හේතුව ආත්මික හේතුවක් නිසා තමයි මේ කෑම මේ රජුන්ගේ භෝජනය රජුන්ගේ මුද්‍රික පානයෙන් එයා ඈත් වෙන හේතු කරේ. ඔබ මම කිතුණුවන් ලෙස අපිත් මෙවැනි තීරණ ගන්න තිබෙනවා මේ වර්තමාන සමාජයේ. මමත් එවැනි තීරණ දෙවෙනාසිකේ කරුණාව දීලා අරන් තිබෙනවා. ඒවට සමහර වෙලාවට සමහර මිනිස්සු අකමැති. නමුත් සමහර තීරණ අපිට ගන්න තිබෙනවා. හැබැයි අපි තීරණ ගන්න වෙලාවේදී අපි ක්‍රියා කරන විදිය මේ පදවලින් දෙවෙනාස ඔබට මට උගන්වනවා. මටත් උනාස උගන්වනවා. මොකද සමහර වෙලාවදී මම ගන්න තීරණ වලදී මමත් ඇග්‍රෙසිව් තීරණ ගන්නවා. නමුත් අපි දකිනවා මෙතන අපි පල්ලහැට අධ්‍යයනය කරනකොට දානියෙල් මේ තීරණය ගත්තේ කොහොමද? එයා ප්‍රඥාවන්තව ඊටා යහපත් ලෙස මේ තීරණය ගත්තා. මම මේ කෑම කන්න යන්නේ නැහැ. මම මේ රජුගේ දේවල් බොන්න යන්නේ නැහැ. ඕගොල්ලෝ ඕන දෙයක් කරගන්නේ මෙවැනි ආකාරයේ ක්‍රියාවකින් නෙවෙයි. අපි ඒව අධ්‍යයනය කරන්න යනවා. ඒ නිසා ඒ වගේම දානියෙල් ඊටා අවධාරණයෙන් මේ ක්‍රියාව කරා. දෙවියන් වහන්සේ සමග ඉදිරියට යා හැකි එකම ක්‍රමය තමයි කුඩා දේ කෙරෙහි විශ්වාසවන්තව සිටීම. පාපයේ මුල අපි දකිනවා තහනම් ආහාර නොබව කිරීම. නේ? මතකයිනේ උපත් පොතේ මොකද කිව්වේ? අර ගහේ ඵල කන්න එපා. හැබැයි ඒ ගහේ ඵල කෑම තමයි පාපේ මූලාරම්භය. පාපේ මූලාරම්භයේ ඵල නෙමෙයි. නමුත් මේ ගන්නේ ඒකේ ප්‍රධාන මූලාරම්භය වෙලා අකීකරුකම. නේ? අකීකරුකම. දැන් මෙතනදී දානියෙල් තීරණයක් ගත්තා. එයා සිතින් නියම කරගත්තා මම දෙවියන් වහන්සේ ඉදිරියේ අකීකරු වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ නියෝග කළ අපවිත්‍ර කෑම මම කන්නේ නැහැ. දෙවියන් වහන්සේ කිව්ව විදිහට අර අධිපතීන් ඉස්සරහා ඒ දෙන කෑම භෝජනය ඒ රැවටිලි කෑමට මම වහලෙක් වෙන්න යන්නේ නැහැ. මම මේ උදාහරණ ගත්තේ බයිබලෙන්ම. අපි දන්නේ දානියෙල් එවැනි ආත්මික ලෙස එවැනි බලවත් තීරණයක් ගත්තා. ඒ වගේම දානියෙල් සහෝගේ මිත්‍රයන් අවම වශයෙන් හේතු තුනක් නිසා මේ රජුන්ගේ කෑම අපවිත්‍ර කියලා හිතන්නේ නැති. බයිබල් විශාරදයෝ කියන විදිහට එක කාරණාවක් තමයි නිස්සකවම මේක කෝෂර් නොවේ. බයිබල් අපි කෝෂර් කියලා ආශ්‍රය කියලා කියනවා. ඒ වචනේ හීබ්‍රු වචනයක්. ඒකේ තේරුම ඇවිල්ලා අර සාම්ප්‍රදායික යුදෙව් නීතියේ ඒ දැඩි ආහාර ප්‍රමිතීන්ට අනුකූලව ආහාර විස්තර කිරීමට භාවිතා කරන යෙදුමක් තමයි කෝෂර් කියලා කියන්නේ. අද වර්තමානයේත් මේ කෝෂර් කියන පදය කෑම වලට පාවිච්චි කරන ඔය ඉහළ පැලැන්ති අය පවා ඔය මේ මොනවාද හොඳ හෝටල් වල පවා ඔය නම පාවිච්චි කරනවා. කෝෂර් කියන නම. නමුත් ඒක ආවේ ඊශ්‍රායලෙන්. දැන් ඕකට හේතුව මොකද්ද?
ඔය කෝෂර් නැත්නම් ඔය ආහාර සම්බන්ධව නීති ආවේ අපි දකිනවා ලෙවි කතාව, ද්විතීය කතාවේ ඕව සඳහන් වෙනවා. මම මේවා මෙතන කියන්න යන්නේ. ඔබ පසුව කියවලා බලන්න. අපි දකිනවා දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනඟට ආහාර පවා නීති දුන්නා. ඒක ලෙවි කතාව 11, ද්විතීය කතාව 14 පද පරිච්ඡේද ඔගොල්ලෝ කියවලා බලන්න. ඒවල ඒවා ලියලා තියෙනවා. ඕක තමයි ප්‍රධාන එක කාරණාව. දෙවියන් වහන්සේ නියෝග කරපු ඒ ප්‍රමිතියට නැති ඒ අපවිත්‍ර ආහාර තමයි මෙතන තියෙන්නේ නැත්තේ. ඒ රජුන්ගේ භෝජනවල. ඇහුණද? ඒ වගේම තව කාරණාවක් ඔය බැබිලෝනියේ මේ දේවල් තුල ඒගොල්ලන්ගේ සංස්කෘතිය තුල ඒ පිළිම සහ ව්‍යාජ දෙවියන්ට ඒ පූජා කරපු ආහාර වෙන්න ඕනෑම බහුතරයක්. තේරෙනවද? ඒගොල්ලන්ගේ සංස්කෘතිය බැබිලෝනීය සංස්කෘතිය අනුව. අපි දකිනවා ලංකාවෙත් ආහාර එක එක දෙවියන්ට පූජා කරනවානේ. ලංකාවේ බෞද්ධ ධර්මයේ තුලත් බෞද්ධ දර්ශනය තුලත් ආහාර එක එක ඔය දෙවියන්ට පූජා කරනවා. ඒවා කිතුණුවන්ට කන්න අපවිත්‍රයි. මේවා කන ඇති. බයිබලේ නම් කියනවා අනුව ඒ අන්‍ය දේවල් මිත්‍යා දෘෂ්ටික දේවල් දෙවිවරුන්ට මිත්‍යා දෘෂ්ටික ඒ කාරණාවලට කැප කර ආහාර කෑම සුදුසු නෑ. ඒක දානියෙල් දැනගෙන හිටියා. අද දානියෙල් ඒක දැනගෙන හිටියා. අද වර්තමාන කිතුණෝ මේවා ප්‍රතික්ෂේප කරනවා, මේවා සුළු කරනවා. ඒ වගේම තව කාරණාවක් තමයි රජුන්ගේ ආහාර අනුභව කිරීමෙන් ඇඟවෙනවා බැබිලෝනීයේ සංස්කෘතිය, බැබිලෝනීයේ ක්‍රමය සමග අපි සම්බන්ධ වෙනවාය කියන අදහස. තේරෙනවද කියන දේ? අර ආහාර වේලක් ගන්නකොට දැන් මෙවැනි කාරණාවල් ප්‍රධාන ලෙස මේ කාරණාවල් තව කාරණාවල් නිසා තමයි බොහෝ විට දානියෙල් සායාගේ මිත්‍රයෝ මේ ආහාර වේල මේ අපවිත්‍රකම කියලා එක සලකලා ඒ රජුන්ගේ ආහාර වේල ඒක ප්‍රතික්ෂේප කරන්න ඇත්තේ. දැන් මේ දේවල් තුල අපි අධ්‍යයනය කරන්න යනවා. ඒ තමාට දුන් නාමයේ දාමයට දානියෙල් විරුද්ධ වුණේ නෑ. එයාගේ නම වෙනස් කරාට ඒගොල්ලෝ විරුද්ධ වුණා කියලා මෙතන බයිබලයේ වාර්තා වෙන්නේ නෑ. ඒ වගේම දානියෙල් දැනගෙන හිටියා එයා කවුද? මම විශ්වාස කරනවා දානියෙල්ට දෙවියන් වහන්සේ ගැන මනා අවබෝධයක් දැනගැනීමක් තියෙන්නේ නැති. ඒ නිසා දැනගෙන හිටියා එයා කවුද? ඒ නිසා යාට ප්‍රශ්නයක් වුණ නැහැ. යාට මොන නමින්ද මේ මිනිස්සු කතා කරන්නේ කියන එක. ඒ වගේම බැබිලෝනි අධ්‍යාපනයට දානියෙල් විරුද්ධ වුණේ නැහැ. ඒක බයිබලයේ හිම වාර්තා වෙන්නේ නැහනේ. පසු කාලීන වාතාවරණේ මේ හැම දෙයක්ම ගැන දැනුම යාට තිබුණා පස්සේ. නේ? අර අවුරුදු 3ට පස්සේ, ඒ පුහුණු කිරීමේ කාලයට පස්සේ. ඒ වගේම ඒ රජුන්ගේ මේෂෙන් ලැබෙන ආහාර ගැන දානියෙල් විරුද්ධ වුණේ ඒ ආහාර ගැනීම දෙවියන් වහන්සේගේ වචනයට ඍජුව අකීකරුකමක්. දැක්කනේ? ඒ නිසා දානියෙල් දෙවියන් වහන්සේට කීකරු දරුවෙක් ලෙස, ඒ තරුණ දරුවෙක් ලෙස එයා දැනගෙන හිටියා. අර කාරණාවල් කිසි දෙයක් එයාට ප්‍රශ්නයක් වුණේ නැහැ. හැබැයි මේ ආහාර වේල තුලින් එයා දෙවියන් වහන්සේට ඍජුවම අකීකරවන බව එයා දැනගෙන හිටියා. ඒ වගේම දෙවියන් වහන්සේ වයින් පානය කරන්න එපා කියලා එතනදී සඳහන් කරලා තිබුණේ නැහනේ. ඔය ලෙවි කතාව ඒ කාරණාවලදී. හැබැයි ඒවා එයාගොල්ලෝ බිව්වේ නැහනේ. ඒකටත් හේතුවක් වෙන්න පුළුවන්. මිත්‍යා දෘෂ්ටික සංස්කෘතීන් බොහෝ වයින් සහ මස් දෙවිවරුන් වෙනුවෙන් කැප කරලා තිබෙනවා ඒ කාලේ. දානියෙල් සහ ඔහුගේ මිත්‍රයන් ඒක ප්‍රතික්ෂේප කරන්න හේතුවක් වුණේ වයින් පවා ඒ ප්‍රතික්ෂේප කරන්න හේතුවක් වුණේ බොහෝ විට ඒක වෙන්න ඕන බලන්න. දැන් ඔබ මම විශේෂයෙන් මම මගේ බිරිඳ අපි බොහෝ මෙවැනි තීරණ ගන්න අය. අපි අහල පහල අය වෙලාවකට ඒ මිත්‍යා දෘෂ්ටික ආගම් ඒගොල්ලන්ගේ කාරණාවලදී ඒගොල්ලෝ කෑම වේලවල් ගෙනකොට අපි ඒක ප්‍රේමයෙන් යුක්තව ප්‍රතික්ෂේප කරනවා. සමහර අය අපිට දැන් දෙන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නවා අපි කිතුණුවන් ලෙස ඒ දේවල් ඒගොල්ලෝ බාර ගන්න නැහැ. අපි යහපත් ලෙස ඒවා ප්‍රතික්ෂේප කරනවා. මම හොඳයි කියලා කියන්න නෙමෙයි. කිතුණුව මේවා පුරුදු වෙන්න ඕන. දැන් එදා ඒ දානියෙල් තුලින් අපි මේ පාඩම් ඉගෙන ගන්න ඕන. තේරෙනවද? එවැනි දේවල් තුන බලන්න. මෙවැනි දේවල් නිසා තමයි දානියෙල් තමාගේ බෙල්ල ගහලා යන්න පුළුවන් තීරණයක් ගත්තේ. දැන් ඔබ මම අද මෙවැනි තීරණ ගත්තායි කියලා අපිව කවුරුත් මරන්නේ නැහැ නේ. නමුත් ඒ කාලේ රජතුමාලගේ තීරණයට එකඟ වෙන්නේ නැහැ කියන මොකද්ද ප්‍රතිඵලය? මරණය. ආයේ දෙකක් නැහැ. ඉතින් ඕ දේවල් තිබෙනවා. ඒ නිසා මේ දේවල් තියෙනවා. දැන් ඉතින් මේ දේවල් ඉදිරියේ දානියෙල් ඉතා ධෛර්ය සම්පන්න තීරණයක් ගත්තා. විශේෂයෙන් මේ අපි කලින් මේ කතා කරපු දේවල් වලදී අපි බලනකොට ඒ තීරණය ලේසි නැහැ. අපි තව තීරණ කීපයක් අපි තවත් කාරණාවල් කීපයක් බලන්න යනවා. මේ කාරණාවල් අපි බලනකොට මේ ගත්ත තීරණේ කොච්චර බරපතලද කියලා ඔබට මට අද පැහැදිලි වෙන්න යනවා. රජතුමා නියම කර ආහාර ප්‍රතික්ෂේප කිරීම රජතුමාව ප්‍රතික්ෂේප කිරීමක් වගේලු ඒ කාලේ හැටියට. තේරෙනවද? රජතුමා ඒ නියෝග කරන නියෝගය හෝ ඒ ආහාර වේල ප්‍රතික්ෂේප කිරීම රජතුමාව ප්‍රතික්ෂේප කිරීමක් වගේලු.
ඒගොල්ලේ සංස්කෘතිය අනුව. ඒකේ දඬුවම මොකද්ද? දැඩි දඬුවම් ලබන්න පුළුවන් වරදක් ඒක. ඒ නිසා මේක එවැනි බරපතලකමක් මේකේ තියෙනවා. ඒ වගේම ආහාර ප්‍රතික්ෂේප කිරීමෙන් ඔවුන් රජුන්ගේ ක්‍රමවේදයන්ට සහයෝගය නොවන බවට හැඳින්වෙන්න පුළුවන් අනිත් අය අතරේ. තේරෙනවද කියන්නේ? අන්න චමත් මෙහෙමයි, අන්න මෙයා මෙහෙමයි, අරයා මෙහෙමයි, අරයා අපිත් එක්ක නෑ. තේරෙනවද කියන්නේ? අන්න ඒ වගේ එයාගොල්ලන් හඳුන්වලා දෙන්න පුළුවන් අවධානය තිබුණා. අවදානම තිබුණා. ඒ වගේම තවද ඒ උන්නතිය සහ උසස් වීමේ සියලු අවස්ථාවන් ඒගොල්ලන්ට නැති වෙන්න තිබුණා. තේරෙනවද? දැන් මේ පුරුදු කිරීමේ කාලය තුල ඒගොල්ලන්ට ලැබෙන්න තිබුණු දැනුම, ඒගොල්ලන්ට ලැබෙන්න තිබුණු ප්‍රොමෝෂන්ස්, ඒ උසස් වීම, ඒ සෑම දේ ඒගොල්ලන්ට නැති වෙන්න තිබුණා මේ තීරණය තුල. ඒ වගේම පුරාණ රජවරු ඔවුන්ට විරුද්ධව වන අයට එරෙහිව දරුණු හා බොහෝ විට දුක්ඛිත දඬුවම් දුන්නා. නෙබුකඩ්නෙසර් කියන මේ රජතුමා විශාල කුරිරුකම් කිරීමට සමත් රජ කෙනෙක්ව හිටියලු. ඉතිහාසය සාක්ෂි දරනවා. අපි ඒව තේරුම් ගන්න ඕන. මේ නෙබුකඩ්නෙසර් කියන රජතුමා ඊ타මත්ම කුරිරු දුෂ්ට දඬුවම් දෙන රජ කෙනෙක්. බයිබලයේම වාර්තා වෙනවලු ඒ කාරණා කිහිපයක්. මම ඒ කාරණා කිහිපයක් මතක් කරනවා. යෙරමියා 39 6 වෙනි පදේ. එවිට බැබිලෝනීය රජ ෂෙදකියාගේ පුත්‍රයන් රිබ්ලා හීදී ඔහුගේ ඇස් ඉදිරියේ මැරිය. දැන් මේ නෙබුකඩ්නෙසර් මේ යෙරුසලම ආක්‍රමණය කරන කාලයන් වලදී කරපු දෙයක් තමයි ඒ ෂෙදකියාගේ පුත්‍ර, මේ ෂෙදකියා කියන රජතුමාගේ ඒ ළමයින්ව පුත්‍රයන්ව එයාගේ ඇස් ඉදිරියේ මරලා මැරිය. බැබිලෝනීය රජු යුදාහි සියලු උත්තමයන්ද මැරිය. එයා රජතුමා ඉස්සරහා එයාගේ පුත්‍රයන්ව මැරුවා. එයාගේ උත්තමයන්ව එයාගේ ඇස් ඉදිරි පිට මැරලා ඊට පස්සේ මොකද දන්නවද බැබිලෝනීය රජතුමා කරේ? තවද ඔහු ෂෙදකියාගේ ඇස් අන්ධ කොට ඔහු බැබිලෝනියට ගෙන යන පිණිස විලංගු දැම්මේය. බයිබල් විශාරදයෝ මේක කියනවා. මේක වෙන්නේ මේ මොහොතේමලු. එයාගේ ළමයින්ව එයා ඉස්සරහා මරනවා. එතකොට එයා දකින අන්තිම දර්ශනය මොකද්ද? එයාගේ ඇස් ඉදිරියේ එයාගේ ළමයින්ව මැරෙන දර්ශනය තමයි එයාගේ මොළේට යන්නේ. ඒ මොහොතේම මොකද වෙන්නේ? එයාගේ ඇස් උගුල්ලනවා. තේරෙනවද කියන්නේ? කොහොමද මේ දඬුවම? බයිබල් මේ ඉතිහාසඥයෝ මේවා කියන්නේ. ඒගොල්ලන්ගේ ළමයින්ව ඒගොල්ලන්ගේ ඇස් ඉදිරි පිට මරලා ඒ මොහොතේම ඇස් උගුල්ලනවා. ඒවල එයාගේ මතකයට යන අන්තිම මතකය මොකද්ද? එයාගේ මතකයට අර ඇස් අන්ධ වෙනකොට හෝ ඇස් ඉගුල්ලනකොට අන්ධ වෙනකොට ඒ අන්තිම මතකයලු නිතරම ඔළුවේ තියෙන්නේ. තේරෙනවද? වෛද්‍ය විද්‍යාව අනුව. එවැනි කුරිරු රජ කෙනෙක් මේ නෙබුකඩ්නෙසර් කියන්නේ. ඒ වගේම යෙරමියා 29 සඳහන් වෙනවා මේ බැබිලෝනියේ මේ රජතුමා කරපු දෙයක්. නෙබුකඩ්නෙසර් බැබිලෝනියේ 16ව සිටින සියලුම යුදාවරුන් බැබිලෝනියේ රජු විසින් ගින්නෙන් පිලිස්වා වූ හෙදකියාටත් ආහාබ්ටත් ස්වාමින් වහන්සේ නුඹ සමාන කරනවායි කියලා මේ යම් පදයක් මෙතනදී ගන්න වෙලාවදී බලන්න එතනදී සඳහන් වෙනවා ගින්නින් පිලිස්සෙවලු. දැක්කද? මේ තව දේවල් සඳහන් වෙලා තියෙනවා. මම මේ උදාහරණ දෙකක් විතරයි ගත්තේ. ඒ නිසා මේ විශේෂයෙන් මේ නෙබුකඩ්නෙසර් රජතුමා කියන්නේ ඉතා කුරිරු රජ කෙනෙක්. හරි? දැන් බලන්න මේ ගත්ත තීරණේ පිටුපස මේ තීරණයේ තිබෙන දරුණු භාවය. ඒ වගේම මේ ආහාරය ඉතා ආකර්ශනීය වූ බව අපිට ආයේ සැකයක් නැහැ. නිර්මාංශ ආහාර වේලක් සහ ජලය වසර 3ක් ගණාට වඩා මේක හොඳ විකල්පයක්ව තිබුණා. කොහොමද තරුණයට බුෆේ එකක් දෙන්නකොට තරුණයන් හරි ආසයිනේ. පීට්සා, KFC අපිට දැන් කියන්න පුළුවන් ඕවනේ. කොහොමද තරුණයෝ හරි ආසයිනේ ඕවට අපිත් ආසයිනේ. දැන් ඒ කාලේ හැටියට දැන් බලන්න අර නිර්මාංශ ආහාර වේලකට වඩා මේක ඉතාමත්ම ආකර්ශනීය ආහාර වේලක් තිබෙන්නේ නැති. ඉතින් ඒකත් අභියෝගයක් මේ තරුණ දරුවන්ට. ඔබම ආස නැද්ද රස ප්‍රණීත ආහාර වේලක් අපිට ලැබෙනවා නම් අපි කනවා නම් විශේෂයෙන් නොමිලේ. දැන් මේ රජවරු දෙන්නේ මේක ගානක් අය කරන්නේත් නැහැ. දැන් මෙවැනි දෙයක් තිබුණා. ඒ වගේම ඔවුන් දැන් දේශයෙන් වෙන් වෙලා ඒගොල්ලෝ හිටපු ඊශ්‍රායල් දේශයෙන් වෙන් වෙලා ඒගොල්ලන්ගේ පවුල් වලින් ඒගොල්ලෝ වෙන් වෙලා ඉතා දුර සිටින වෙලාවක් දැන් මේ වෙලාවේ. ඒ නිසා බැබිලෝනික දේවලට අනුගත වීම ඉතාමත්ම ලේසි. මොකද දැන් ඒගොල්ලන්ට කරන්න වෙන දෙයක් නැහැ. අනේ අපි දෙවියෝ අපිව බේරගත්තෙත් නැහැ. අපි දැන් අපේ පවුල් වලින් ඈත් වෙලා ඉතා දුර ඉන්නේ. අපි දැන් මේවා ඉගෙනගෙන අපි මේවත් එක්කම යමු. හොඳයිනේ ෂෝක් නේ. අපිට කන්නක් දෙනවා අපිට බොන්නක් දෙනවා අපිව මැරන්නෙත් නැහැ. අපිට සේවය කරගෙන ෆිට් එකේ ඉන්න තියෙන්නේ. දැන් තරුණයන්ට ඔහොමනේ කියන්නේ තරුණයෝ. ඔය මොනවාද කන දේ දෙන දේ කාගෙන වෙන දෙයක් බලාගෙන සිංහල කියමනුකුත් තියෙන්නේ. ඉතින් මේ හැම දෙයක් මැද්දේ
මේ තීරණය ඉතා පහසු තීරණයක් මේ දානියෙල් ගත්ත තීරණය. ඒ වගේම දෙවියන් වහන්සේ ඔවුන්ට බැබිලෝනියට ගෙන යාමට ඉඩ හැරීමෙන් ඔවුන් උන්වහන්සේ අත්හැරියා කියලා හිතන්න පුළුවන් වෙලාවක් මේ. තවද අනිත් බොහෝ යුදෙව් අය කියන්නේ නැති අපව පහත් කරපු අපව අත්හරපු දෙවියන් වහන්සේව වෙනුවෙන් අපි මොකටද මැරෙන්නේ කියලා හිතන්නේ නැති. අපිව අත්හරපු අපිව බේරගත්තේ නැති දෙවියන් වහන්සේගෙන් අපි මොකටද මැරෙන්නේ? අනේ අපි මේ කන දෙන දේ කාලා බොන දේ බීලා අපි මේ දේවල් ඉගෙනගෙන මේගොල්ලන්ගේ දෙවිවරුන්ටත් දෙයක් කරන දෙයක් කරගෙන අපි ඉමුකෝ. මෙවැනි අරමුණක් තියෙන්නේ නැති ඒ කාලේ. ඒ යුදෙව්වන්ට. නමුත් දෙවියන් වහන්සේ ඔවුන්ගේ අපේක්ෂාවන් ඉටු නොකළද ඔවුන් කීකරු වීමට තීරණයක් ගත්තා. දැන් මේ වෙලාවේදී දානියෙල් එයාගේ යාළුවන්ට මේ මං කලින් අපි දැන් මේ කතා කරපු තීරණවල ඉන්න බැරිද? බැරිද ඉන්න තිබුණා. මේගොල්ලෝ දැන් මැරෙන්නේ නැහැනේ කන්න බොන්න දීලා ඒගොල්ලන්ට ඉගෙනගෙන ඒගොල්ලන් නිබුකද්නේසර් රජතුමාගේ යටතේ සේවය කරන්න තියෙන්නේ. තේරෙනවද? හොඳ සේවයක් වෙන්නේ නැති. හොඳ කැරිය එකක් වෙන්නේ නැති මේක. වර්තමානයේ අපි කතා කරමු. නමුත් බලන්න එච්චර දෙයක් එච්චර මරණය සම්බන්ධව පවා අවදානමක් තිබෙන මෙච්චර අපි කියන ආකර්ශනීය පැකේජ් එකක් ඉදිරියේ දානියෙල් ඒ තරුණයන්ට ඕන අවස්ථාව තිබුණානේ ඒකට වැටෙන්න. හැබැයි ඒගොල්ලෝ මෙවැනි ඒගොල්ලන්ගේ බෙල්ල ගියත් මෙවැනි අපහසු තීරණයක් ගන්න දෙවියන් වහන්සේ ඒගොල්ලෝ කීකරු වුණා. මේ පදේ තුල අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඔහුගේ හදවතේ අරමුණු දානියෙල් ඔහුගේ හදවතේ අරමුණු කරගත්තා. purposed in his heart. තමාගේ සිතින් නියම කරගත්තා. දානියෙල් මුල සිටම ඔහුගේ සිත පිළිවෙල ගත්තා. අපි දන්නවා ඒක දැන් මේ අපි පද අධ්‍යයනය කරනකොට. අසීරු කාල පරිච්ඡේදවලදී අන් අය ඉදිරියේ දෙවියන් වහන්සේව මහිමයට පත් කරන පිණිස දානියෙල් සිත පිළිවෙල කරගත්තා. දැන් මම කලින් කතා කරපු කලින් අපි අධ්‍යයනය කරපු හැම දෙයක් තුළ දානියෙල් තීරණයක් ගත්තා. මම මගේ දෙවියන් වහන්සේව මහිමයට පත් කරන්න යනවා. මම මගේ දෙවියන් වහන්සේට අකීකුරු වෙන්න යන්නේ නැහැ. ඒ වගේම ඔහු මනා බුද්ධියකින් යුක්තව ආචාරශීලීව ඉල්ලීම කරා. ඒකයි මම කිව්වේ. මේවා අපි ඔබ මම ඉගෙන ගන්න ඕන. අන්නේ ආගමිකයන් ඉදිරියේ අපිට අභියෝගන ඉදිරියේ අපි කොහොමද තීරණ ගන්න කියන දේ. එයා ආචාරශීලී ඉල්ලීමක් කරා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් අපිත් යම් ස්ථාවරයන් ගන්න වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ අප තවත් කෙනෙකුට පිළිකුල් වෙන ආකාරයෙන් අදහස් තීරණ ගැනීමක්ම නෙවෙයි. මේක අපිට ඇත්තටම ආදර්ශයක්. මට ආදර්ශයක් ඒක. මේ දානියෙල්ගේ ආදර්ශය මට ආදර්ශයක්. දෙවියන්වහන්සේගේ දරුවන්ගේ ඔබට මට ඒක ආදර්ශයක් වෙන්න ඕන. ඒ වගේම අපි ස්වයං ප්‍රතික්ෂේප කිරීමකට අපි පැමිණෙන්න ඕනේ. ඒ කියන්නේ අපි අපවම ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් අත්හරින්න ඕන. දැන් දානියෙල් දෙවියන් වහන්සේ වෙනුවෙන් ඒගොල්ලන්ව හැරියා. මොකද? දානියෙල්ට මැරෙන්න පුළුවන් මොහොතක් මේ වෙලාවේ. එයාව අමතක කරලා එයා දෙවියන් වහන්සේ වෙනුවෙන් එයා තීරණයක් ගත්තා. එනම් දෙවි වූ ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් නරක නාමයක් ලැබීමට අපි සූදානම්ව ඉන්න ඕන වර්තමාන අපි හිතමු. අනිත් අය අපිට මෝඩයෝ ලෙස කිව්වත් ඒකටත් අපි සූදානම්ව ඉන්න ඕනේ දෙවියන් වහන්සේ තුල. මිතුරුකම් පවා නැති වෙන්න පුළුවන් අපිට දෙවියන් වහන්සේ තුල අපි ගන්න තීරණවල. උන්වහන්සේගේ වටිනා රුධිරයෙන් ඔබව මා වුණාසි මිලදී ගත්තා. එහෙමනම් උන්වහන්සේ වෙනුවෙන් නැගී සිටීමට හැකි ඕනෑම දෙයකට සූදානම්ව සිටින්න. වර්තමානයේ සැබෑ කිතුරුවන් ලෙස ඔබ මම එදා දානියෙල් මෙන් අපි තීරණ ගන්න සූදානම්ව සිටින්න ඕනේ. මේ අධ්‍යයනය තුලින් අපිට ඒක පේනවා. ඒ වගේම සැබෑ කිතුණුවෙක් නම් අභියෝග මැදින් ගමන් කිරීමට කැමැත්තක් තියෙන්න ඕන. ප්‍රශ්න ගැටලු එනකොට නැත්නම් ලෙඩ රෝග එනකොට නැත්නම් අපි හිතන්නේ නැති දේවල් අභියෝග අපිට එනකොට අයියෝ මොකද්ද මේ වෙන්නේ? දෙවියන් වහන්සේට යාඥා කරා මොකද්ද මේ වෙන්නේ? අයියෝ මොකද්ද මේ වෙන්නේ? අද සමහර කිතුණුව මෙහෙමයි. අන්න ඒක වැරදි. බලන්න දැන් මෙතනදී දානියෙල් ඇතුළු මේ කට්ටිය කොහොමද හැසිරුනේ? මම විශ්වාස කරනවා දානියෙල් ඇතුළු මේ ඒගොල්ලෝගේ මිත්‍රයන් දෙවියන් වහන්සේ තුල ඊටා කීකරුව ඊටා යහපත්ව හැසිරෙන්නේ නැති. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන කිතුණුවන් ලෙස. අපිටත් අභියෝග එන්න පුළුවන්. ඒ නිසා අභියෝග මැදින් ගමන් කිරීමට අපිට කැමැත්තක් තියෙන්න ඕන. අභියෝග නැති ජීවිතයක් බයිබලේ නැහැ. ඇදහිල්ල ඕන. පත් වෙන්න පුළුවන්, පත් වෙන්නත් ඕන. ආමෙන්. කිතුණුව ලෙස. ඒ වගේම මතක තියාගන්න ඔබ මම රෝසමල් යහනාවක ඉඳගෙන ස්වර්ගයට යන්නේ යන්නේ. රෝසමල් යහනාවක ඉඳගෙන සප පහසුවෙන් අපි ඔබ මම ස්වර්ගයට යන්නේ යන්නේ. නැහැ. අභියෝග මැද්දෙන් පටු මාර්ගය. ආමෙන්. පටු මාර්ගය. ක්‍රිස්තුස් වහන්සේ වෙනුවෙන් අපිට විඳින්න වෙනවා. අපිට බොහෝ දේ අත්හරින්න වෙනවා. ලෝකයට අනුගත වෙන්න අපිට බෑ. ඒ නිසා අපි මේ தත්ත්වය තුල අපි මේක තීරණ ගන්න ඕන. ඒ වගේම තමයි
මේ ලෝකේ කාරණාව තුළ සෑම කෙනෙකුගේම අපහාසය රැවටිලිකාරකම් වලින් සමවිතම ආරක්ෂා වීමට ඔබට මට අවශ්‍යයි. එහෙම වෙන්නේ නැහැ. ඔය අභියෝග අපිට එනවා. ඔබට මට විරුද්ධව අපහාසයන් රැවටිලිකාරකම් ඔය විවිධ පරීක්ෂාවල් අභියෝග මේවා පැමිණෙනවා කිතුනුවනේ. ඒ නිසා තේරුම් ගන්න. ඔබට මට අභියෝග එන්නේ නැත්නම් අන්න එතන ප්‍රශ්නයක්. ඒ නිසා ඔබගේ මගේ ඇදහිල්ල අභියෝගයටපත් වෙනවා. එදා දානියෙල්ගේ වගේ. ඒ නිසා මේ දේවල් වලදී එදා දානියෙල් වගේ අපි උන්වහන්සේ තුල තීරණ ගන්න අපි පුරුදු පුහුණු වෙන්න ඕන. දානියෙල්ව අපි ආදර්ශයට ගන්න ඕනේ. මේ අධ්‍යයනය තුලින් ඔබට මට ඒක තේරෙනවා. දෙවියන් වහන්සේ දානියෙල්ට අධිපතීන්ගෙන් කරුණාව අනුකම්පාව ලැබෙන්න සැලැස්සුවා. අපි දැක්කා. දානියෙල් 1:9 කියනවා දෙවියන් වහන්සේ දානියෙල්ට නපුංසකයාගේ අධිපතීන්ගේ අධිපතියාගේ කරුණාවත් අනුකම්පාවත් ලැබෙන්න සැලැස්සුවා. දැක්කා නේද? දැන් දානියෙල් ගත්ත තීරණයේදී අපි පල්ලෙහාට අධ්‍යයනය කරන්න යනවා. දෙවියන් වහන්සේ තමයි ඒ අධිපතීන්ගෙන් දානියෙල්ට කරුණාව දැක්වෙන්න සැලැස්සුවේ. දැන් අපි ඒක අධ්‍යයනය කරොත් දෙවියන් වහන්සේ තමා වෙනුවෙන් පෙනී සිටින අයව දෙවියන් වහන්සේ අත්හැරියේ නැහැ. දෙවියන් වහන්සේ දානියෙල්ව අත්හැරියේ නැහැ. දානියෙල් දෙවියන් වහන්සේ වෙනුවෙන් ඒ තීරණය ගත්තා. දානියෙල් දෙවියන් වහන්සේ වෙනුවෙන් ඒ අධිපතීන්ට ඉතා ආචාරශීලීව ඉතා සුහදව එයා යෝජනාව ඉදිරිපත් කරලා එයා ඉතා මිත්‍රශීලීව ඒ කාරණාව ඒ ප්‍රතික්ෂේප කාරණාව ඉදිරිපත් කළේ. ඒ මොහොතේ දෙවියන් වහන්සේගේ හස්තයේ තිබුණා. ආමෙන්. ඒ මොහොතේ දෙවියන් වහන්සේගේ කරුණාව ඒ අධිපතීන්ගෙන් දානියෙල්ට ඇතුළු කට්ටියට ලැබෙන්න සැලසුවා. අදත් මේ කාරණාව මෙහෙම වෙන්නේ යනවා. මං කරන මේ රැකියාව ඉදිරියේ පෞද්ගලික රැකියාව තුළ මම මේ අවුරුදු 20 ගාන තුළ මම මේ දේ අත්දැකලා තිබෙනවා. දෙවියන් වහන්සේගේ කරුණාව මේ මැනේජ්මන්ට් එක ආරා මම දැකලා තිබෙනවා. මේක ඉතා කුඩා උදාහරණයක්. ඒ නිසා ඔබ මට එවැනි අත්දැකීම් ඔබට මට තියෙන්නේ නැති. මොකද ඔබ මට වඩා උසස් දෙවියන් වහන්සේ ඉදිරියේ. ඔබට මට වඩා දෙවියන් වහන්සේගේ කරුණාව තියෙනවා මම විශ්වාස කරනවා. මොකද අපිට වඩා විශේෂයෙන් අප පවුලට වඩා බොහෝ වටිනා වූ අනර්ග දේව දරුවෝ මේ පොළොවේ සිටින්නේ. ඒ නිසා ඒ කාරණාවල එහෙම තියෙනවා. ඒ නිසා ඒ දානියෙල් හොඳ හිතකින් යුතුව සැලකීමට දෙවියන් වහන්සේ බලධාරීන් යුතුව එයාගේ දෙවියන් වහන්සේගේ සිත යොමු කරා. දෙවියන් වහන්සේ දානියෙල්ගේ ප්‍රඥාවන්ත ක්‍රියාවලින් මෙම සුහදතාවයේ වර්ධනය කිරීමට දෙවියන් වහන්සේ ක්‍රියා කළා. මං කිව්වේ තනින් කලින් දානියෙල් එකපාරට අර ඇරගන්ට් විදියට තීරණයක් ගත්තේ නෑනේ. තේරෙනවද? නෑ මම කන්නේ නෑ මේවා කියලා වෙන ආකාරයේ දැන් වෙලාවට මමත් මෙවැනි තීරණ ගන්නවා. මේක මටත් ආදර්ශයක්. ඒ ඉතා සුහදශීලීව ආචාරශීලීව තමයි දානියෙල් මේ තීරණයක් ගත්තේ. ඒ ප්‍රතික්ෂේපය ඉදිරිපත් කළේ. අපි පල්ලෙහාට එකක් අධ්‍යයනය කරන්න යනවා. දානියෙල් පළවෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයෙන් අපි බලන්න යනවා. නපුංසකයන්ගේ අධිපතියා දානියෙල්ට කතා කොට නුඹලාගේ කෑමද බීමද නියම කළ මාගේ ස්වාමී වූ රජුරවන්ට බය වෙමි. ඒ අධිපතියා කියනවා අනේ මම නෙබුකද්නේසර් රජුමාට මම බයයි. නුඹලාගේ වයසේ තරුණයන්ට වඩා නුඹලාගේ මුහුණු මලානික තිබෙනවාට ඌ දකින්නේ මක් නිසාද? එසේ නුඹලා නිසා මාගේ හිස රජු ඉදිරියෙහි උපද්‍රවයට පැමිණේ යයි කීවේය. ඕගොල්ලෝ නිසා මගේ හිස රජු ඉදිරියේ මගේ හිස තමයි ගහලා යන්නේ. මගේ බෙල්ල තමයි ගහලා යන්නේ. මේ බය එදා ඒ අධිපතීන්ට තිබුණා. මේ කාරණාව තමයි මෙතනදී ඒ අධිපතීන් දානියෙල්ට ප්‍රකාශ කරන්නේ. දැන් අපි කලින් අධ්‍යයනය කරා මේ මෙතනදී ඒ අපවිත්‍ර නොවී සිටීමට සිත යොමු කරගත්තා. අපවිත්‍ර නොවී සිටින්න නපුංසකයන්ගෙන් අධිපතියාගෙන් අවසර ඉල්ලුවා. දානියෙල්තුමා ඒ පළවෙනි 8 වෙනි පදේ අපි කතා කරා. දැන් මෙතනදී 9 වෙනි පදේදී දානියෙල්ට නපුංසකයාගේ අධිපතියාගෙන් කරුණාව අනුකම්පාව ලැබෙන්න දෙවියන් වහන්සේ සැලැස්සුවා. දැන් මේ දේ තුල තමයි මෙතනදී මේ කාරණා අපි 10 වෙනි පදේ ඉඳන් කියවන්නේ. දැන් මෙතනදී ඒ අධිපතිය බය වුණා. දැන් මේගොල්ලෝ දෙන මේ රජු නියෝග කරපු කෑම කෑවේ නැති වුණාත් එහෙම මේගොල්ලන්ගේ පෙනීම මලානික වෙලා රජුන් මරන්නේ මේ අධිපතින් මුලින්ම. ඇහුණාද? ඒගොල්ලෝ ඒ මරණ බය මේ අධිපතියට ආවා. ඒක තමයි මේ දානියෙල්ට මේ අධිපතියා කිව්වේ. ඒක තමයි අපි කතා කළේ. එකල දානියෙල්ද, හනනියාද, මිෂායල්ද, අසරියාද කිරෙහි නපුංසකයාගේ අධිපතියා විසින් පත් කළ ගබඩාකාරයාට දානියෙල් කතා කරලා මෙහෙම කියනවා. නුඹේ මෙහෙකරුවන් දස දවසක් පරීක්ෂා කර බලන ලෙස ඉල්ලමි. දැක්කද? බලන්න. දානියෙල් කියනවා ඔයාගේ මෙහෙකරුවන අපව අනේ දවස් 10ක් පරීක්ෂා කරලා බලන්න මම ඔයගලගෙන් ඉල්ලනවා කියලා කිව්වා. තේරෙනවද? කන්න එළවලුද බොන්න වතුරද අපට ලැබේවා. පසුව අපේ පෙනීමද
රජුගේ භෝජන කන්නා වූ යෞවනයන්ගේ පෙනීමද නුඹ බලා නුඹට පෙනෙන හැටියට නුඹේ මෙහෙකරුවන්ට කළ මෙනෙවයි කීවේ. දැක්කනේ. ඉතා ආචාරශීලීව ඉතා ප්‍රඥාවන්තව යෝජනාවක් ඉදිරිපත් කරා. එයා කියන අපිව දවස් 10කට වා ටෙස්ට් කරන්න. හරි අපි දන්නවා. ඔව් අපි දැන් මේක කන්නේ නැතුව අපි මරානක වෙලා පෙනීමේ හිටියොත් එහෙම ඔයගලන්ව මරනවා. ඒක හරි. එහෙමනම් අපි මෙහෙම තීරණයක් ගමු. අපිට දවස් 10ක් දෙන්න. දවස් 10ක් අපිට මේ රෝලු කන්න වතුර බොන්න දීලා දවස් 10කින් ඕගොල්ලෝ බලන්න. මේ දවස් 10කට පස්සේ අපි හොඳට හිටියේ නැත්නම් ඔයා කැමති දෙයක් කරන්න. තේරෙනවද? දැක්කද? අපේ භාෂාවෙන් මම මේ කිව්වේ. එවැනි සුහදශීලී, ආචාරශීලී, නුවණක්කාර යෝජනාවක් දානියෙල් ඉදිරිපත් කළේ. අපි මේ තුල අධ්‍යයනයෙන් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි දානියෙල් තම බාරකරුවන් ගැනත් සිතමින් සුදුසු ලෙස යෝජනාවක් ඉදිරිපත් කළා. ඔහු නපුංසකයන්ගේ ප්‍රධානියාට දානියෙල්ගේ හෘද සාක්ෂියට අනුව වන්දි ගෙවන්න ඉඩ දුන්නේ නැහැ. දානියෙල් එයාගේ හෘද සාක්ෂියට අනුව තීරණය ගත්තේ. දැන් ඒ හෘද සාක්ෂියට අනුව එයා ගත්ත තීරණයට තවත් කෙනෙක්ව මැරෙන්න දානියෙල් කැමති වුණෙත් නැහැ. ඒ නිසා දානියෙල් ප්‍රඥාවන්තව ඉතා යහපත් යෝජනාවක් ඉදිරිපත් කළා. මේ හරහා දානියෙල් තමා හා දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල පරීක්ෂාවට ලක් කිරීමක් කළා. ආමෙන්. දානියෙල්ට ඇදහිල්ලක් තියෙන්නේ නැති. දවස් 10යි දුන්නේ. දවස් 10කින් කොහොමද එළවලු කාලා වතුර බීලා මෙවැනි දෙයක් වෙන්නේ යන්නේ? මේ අවදානම් තීරණයක් නව තේරුම් ගන්න දරුවනි. දානියෙල් ගත්ත තීරණය දානියෙල් එකපාරට මේ නපුංසකයාගේ අධිපතියාට එයාවත් බේරගෙන ඉතාමත්ම යහපත් තීරණයක් එයාව බේරගෙන එයාවත් මැරෙන්න දෙන්නේ නැතුව යහපත් තීරණයක් ගත්තේ දානියෙල් ඇදහිල්ලෙන්. දවස් 10යි කල් දුන්නේ දානියෙල්ම. ඒ වගේම දානියෙල්ගේ ප්‍රවේශය ඉතාමත්ම සාධාරණයි. ඕනනම් එයාට තිබුණාන උපවාසයකට යන්න. උපවාසයක් යදන්න නැත්නම් වෙනත් ආකාරයක විරෝධතාවයක් දක්වන්න ඉඩ තිබුණා. ඒ වෙනුවට ඔහු ආචාරශීලී ඉල්ලීමක් ඉදිරිපත් කරලා ඒක නිවැරදි පුද්ගලයාට ඉදිරිපත් කළා. වෙන වෙන අයට කියේ නෑ. එයා කියන්න ඕන පුද්ගලයාට ඒක ඉදිරිපත් කළා. අපව පරීක්ෂා කරලා කරන්න කියලා එයා කිව්වා. ඇදහිල්ලෙන් තීරණයක් ගත්තා. ඔහු සටන් කරන්න ගියේ නෑ. කැරලිකාරව ක්‍රියා කරන්න ගියේ නෑ. යහපත් කමින් යෝජනාව ඉදිරිපත් කළා. ඒ වගේම අපි තේරුම් ගන්න ඕනේ තමයි මෙතනදී මේ එළවලු කිව්වම ඒකේ තේරුම එළවලු කියන්නේ මේ පලා වර්ග විතරක් නෙමෙයි. මෙතනදී තේරුම් ගන්න ඕන දෙයක් තමයි ඒ ධාන්‍ය එළවලු වර්ග කිව්වම සියලු එළවලු වර්ග ධාන්‍ය හා ශාක මිශ්‍ර ඒ ආහාර වේලක්. ඒක නිර්මාංශ ආහාර වේලක් මේක. සමහර වෙලාවට අපි හිතන්න පුළුවන් මේ කොල කනවනේ මැල්ලුම් කෑමක් වන්නේ. නෑ නෑ එහෙම දෙයක් නෙමෙයි. ඊශ්‍රායලයේ දන්නවා මේ මොකද්ද කියන්නේ කියලා. ඊශ්‍රායල් සංස්කෘතිය අනුව. ඒ කියන්නේ ඒ ධාන්‍ය සහ ශාක සමහර විට විදිත් තියෙන්නේ නැති. අපි දන්නේ යහපත් පළතුරු තියෙන්නේ නැති. හොඳ නිර්මාංශ ආහාර වේලකණක් තමයි බයිබල් විශාරදයෝ කියන විදිහට මෙතනදී මේගොල්ලෝ මේ තීරණයක් ගත්ත ආහාර වේල. ඒ නිසා එසේ තෝරාගෙන ලැබුවේ රජුගේ මේසේ මස් කෝෂණ ආකාරයෙන් පිළියෙල නොකිරීම හා පිළිම වලට පූජා කිරීම ගැන නිසා තමයි අපි කලින් එක කතා කරා. ඒ වගේම දානියෙල් උඩුගුනේ නැහැ. අර අරගන්ට් වෙලා දැඩි වෙලා උඩුගු වෙලා තීරණයක් ගන්නේ නැතුව මේ தත්ත්වය තුල දෙවියන් වහන්සේව වැරදි ලෙස පරීක්ෂා කළෙත් නැහැ. එයා දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබලා තමයි මේ තීරණය ගත්තේ. දෙවියන් වහන්සේව පරීක්ෂා කිරීමට වඩා. එහෙම තීරණයක් නෙමෙයි. මක්නිසාද ඔහු කීකරු වීමට අනක් සහ විශ්වාස කිරීමට පොරොන්දුවක් ඔහුට තිබුණා. ඔහුට බයිබලයේ යම් දැනුමක් පුරාණ කිසිම කෙනා තියෙන්නේ නැතිනේ. එයා දෙවියන් වහන්සේගේ ඒ කීකරු වීමට එයා කීකරු වුණා. එයාට පොරොන්දුවක් තිබුණා. අපි දකිනවා නික්ම යාම 23:25 කියනවා. නුඹලාගේ දෙවියන් ස්වාමීන් වහන්සේට මෙහි කරන්න. උන්වහන්සේ නුඹේ භෝජනයටත් නුඹේ වතුරටත් ආශිර්වාද කරනසේක. මම නුඹ මැද්දේ රෝග සුව කරන්නෙමි. දැන් මේ බයිබලයේ ලියා තිබෙන පොරොන්දුවක්. බලන්න නුඹ දෙවියන් වහන්සේට මෙහි කරනකොට උන්වහන්සේ නුඹේ භෝජනයටත් නුඹේ වතුරටත් ආශිර්වාද කරනවා. මේක රහසක්. මේක ආත්මික රහසක්. දැන් මේ දේවලුත් දානියෙල් තේරුම් අරගෙන ඉන්නේ නැති. ඒ නිසා බලන්න දානියෙල් මේ තීරණය ගත්තා. දානියෙල් නිර්මාංශ ආහාර වේලක් ඒ වතුර ඒ ආහාර වේල එයා තීරණය ගත්තා. දානියෙල් දැනගෙන ඉන්නේ නැති. දෙවියන් වහන්සේගේ නියෝගය දෙවියන් වහන්සේගේ පොරොන්දු ලෙස උන්වහන්සේට මම මෙහෙ කරනවා මේ තීරණය තුල. ආමෙන්. මම කලින් අපි ඉහළ ඉඳන් අධ්‍යයනය කරානේ දේවල්. මම දෙවියන් වහන්සේ තුල මේ තීරණයට එනවා. මම දෙවියන් වහන්සේට මෙහෙ කරනවා. එතකොට දෙවියන් වහන්සේ අපගේ භෝජනයට වතුරට ආශිර්වාද කරන්නට යනවා.
එයාට දැනගෙනම තියෙන්නේ නැති සමහර විට දානියලට. අපි දානියල් 14 වෙනි පදේ ඉඳන් බලමු පළවෙනි පරිච්ඡේදයේ. එතනදී සාරාංශය ලෙස ඔවුන්ගේ විශ්වාසවන්තකම නිසා දානියල් සහ ඔවුන්ගේ මිත්‍රයන් ආශිර්වාද ලබනවා. අපි බලමු 14 වෙනි පදේ ඉඳන්. ඒ කාරණය ගැන ඔවුන්ට ඇහුම්කම් දී දස දවසක් ඔවුන් පරීක්ෂා කරනු ලැබුවා. ඒ යහපත් තීරණයට ඒ නපුංසකයන්ගේ අධිපතියෝ එකඟ වුණා. එයා දවස් 10ක් තීරණය කරන්න ඒගොල්ලෝ එකඟ වුණා. දස දවසකට පසු රජුගේ භෝජනෙන් කෑවා වූ සියලු යෞවනයන්ට වඩා ඔහු පෙනීමෙන් හොඳව මාංශයෙන් තරව සිටියෝය. එවිට ගබඩාකාරයා ඔවුන්ගේ නියම භෝජනයද ඔවුන්ට බොන්ට තිබුණු මුද්‍රික පානයද අහක් කර එළවලු ඔවුන්ට කන්න දුන්හිය. බලන්න දානියල් ගත්ත තීරණේ ඇදහිල්ලෙන් ආචාරශීලීව ගත්ත තීරණේ දෙවියන් වහන්සේ ඒක තුල ක්‍රියා කරපු විදිය. ඒක තුල ක්‍රියා කරපු විදිය බලන්න අර ඒගොල්ලන්ගේ පෙනීම අර රජුන්ගේ භෝජනයේ කාපු ඒ යව්වලන්ට වඩා පෙනීම හොඳව තිබුණා. තරව සිටිය. තරුවයි කියන්නේ තරබාරු නෙමෙයි මෙතන. හොඳේ. ඒ කාලේ සංස්කෘතිය අනුව මේ තරව සිටිය කියන්නේ අද කාලේ තරබාරු කමක් නෙමෙයි. හොඳ අර පෙනීමට හොඳව අනර්ගව ඒගොල්ලෝ හිටියා. මේ දවස් 10ක ටෙස්ට් එකකින් පස්සේ කෑම ටෙස්ට් එකකින් පස්සේ අපි ඒක පොඩ්ඩක් සාරාංශය ලෙස බැලුවොත් බලන්න මෙතන වෙච්ච ආස්කම. මෙය දෙවියන් වහන්සේගේ හස්තයයි තනි කරම මේක දෙවියන් වහන්සේගේ හස්තය. මේකට හේතුව මොකද්ද? නපුංසකයන්ගේ ප්‍රධානියාට මෙම தත්ත්වය තුල යාට සියලු බලය තිබුණා. ඕන තීරණයක් ගන්න. හැබැයි යා බලන්න දෙවියන් වහන්සේගේ හස්තයේ තිබුණා. දානියෙල්ගේ යෝජනාවට ඒගොල්ලෝ ඉඩ දුන්නා. දානියෙල් සහ ඔහුගේ මිත්‍රයන් කෙරෙහි ප්‍රධානියාගේ දයාව ලැබුණු බව පෙන්වන්න අපිට තිබුණා. ඒක දෙවියන් වහන්සේගේ හස්තය. ඒ වගේම තමයි. නමුත් දෙවියන් වහන්සේ මේ මිනිසා කෙරෙහි අවධානය යොමු කර අතර ඒ කාරණය සම්බන්ධයෙන් ඔවුන් සමග එකඟ වුණා. බලන්න දානියෙල් ගත්ත තීරණයත් එක්ක දෙවියන් වහන්සේ එකඟ වෙලා තිබෙනවා. එයා ගත්ත තීරණය දෙවියන් වහන්සේ වෙනුවෙන්. ඒ තීරණයත් එක්ක දෙවියන් වහන්සේ එකඟ වුණා. ඒ වගේම තමයි ඔහුගේ පෙනීම හොඳව මාංශයෙන් තරව සිටියා. මෙය දෙවියන් වහන්සේගේ හාස්කමක්. මේක දෙවියන් වහන්සේගේ ක්‍රියාවක්. මොකද ඒකට හේතුව දින 10ක මේ නිර්මාංශ ආහාර වේලක් කර තුලින් ඒගොල්ලෝ හොඳ හා තර ලෙස පෙනෙන්න කිසිම විද්‍යාත්මක පසුබිමක් නැහැ. විද්‍යාත්මක පසුබිමක් දවස් 10යි. දවස් 10ක මේ නිර්මාංශ ආහාර වේලක් අරගෙන අර දවස් 10ක ඊට වඩා අපි හිතනවා අපි කියන විදිහට රජුන්ගේ ආහාර වේල කිව්වම හොඳ ආහාර වේලක්. ඒකත් පෝෂණය තියෙනවානේ. මස් භවභෝග මස් මාංශ පළතුරු මුද්‍රික පානය හොඳ අනර්ග මිදි තියෙන්නේ නැති අපි දන්නේ නැහැ. ඒකත් හොඳයිනේ. නමුත් කොහොමද මේක වෙන්නේ දවස් 10කින්? ඒගොල්ලෝ ඒ රජුන්ගේ භෝජනයේ කයපු අයට වඩා මේගොල්ලන්ගේ පෙනීම හොඳ යහපත් තරව පෙනෙන්න කොහොමද වෙන්න පුළුවන්? ඒක විද්‍යාත්මකව නම් වෙන්න බෑ. බයිබල් විශාරදයෝ කියන විදිහට. එහෙනම් කාගේ හස්තයේද තියෙන්නේ? ඔබ මම ටිකක් තීරණය කරන්න. ඔබ මම දවස් 10ක් මේක කරත් ඔබටම මේක වෙන්නේ. ඒ නිසා බලන්න මේ නිර්මාංශ ආහාර වේලේ ඒකේ පිටිපස විද්‍යාත්මක හේතුවක් නැහැ. දවස් 10කින් මෙවැනි දෙයක් වෙන්න. සමහර විට ඕන පෙනීම එක වෙන්න පුළුවන්. සාමාන්‍ය විට. සමහර විට පෙනීම ආසන්න ලෙස එක වගේ වෙන්න තිබුණා ඕනනම් කනාවට හරි. එහෙම වුණෙත් නැහැ. අපි කනාවක් ගැන කතා කරන්නේ නැහැ. මම මේ තේරෙන්නයි කිව්වේ. ඒක නිසා මෙතනදී අපි දකින දේ ඒ දෙවියන් වහන්සේම මේ දානියෙල් දෙවියන් වහන්සේට එකඟව ගත්ත තීරණය තුල දෙවියන් වහන්සේගේ මහස්තය තබලා දෙවියන් වහන්සේ ආශිර්වාද කළා. දෙවියන් වහන්සේගේ හාස්කම අත්දැක්කා. හාස්කමක් ආයේ බය වෙන්න එපා මේක කියන්න. කවුරු හරි කියනවත් නෑ නෑ මේක මේ හොඳ නිර්මාංශ ආහාර වේලක් නිසා මේක උනේ වැරදි. වැරදි. ඒක නිසා නෙමෙයි හේතුව. දෙවියන් වහන්සේගේ හාස්කම. දෙවියන් වහන්සේගේ හස්තය. ඒ නිසා මේ වචනේ අපි මේ දානියෙල් පළවෙනි පරිච්ඡේදයේ මේ අධ්‍යයනයේ අපි ඒක තේරුම් ගන්න ඕන. දානියෙල් සහ ඔහුගේ සගයන් ආශිර්වාද ලැබ අපි දකින උසස් වෙනවා මේ අන්තිම පදවල කියනවා. දානියෙල් 17 මේ යවුනයන් 4 දිනාට නම් දෙවියන් වහන්සේ සියලු ආකාර ලියවිලි ගැනත් ශාස්ත්‍ර ගැනත් දැනගැන්මද ඥානයද දුන්සේක. දානියෙල්ට සියලු දර්ශන ස්වප්නද සම්බන්ධව තේරුම ලැබුණේය. ඔහු කැඳවාගෙන එන්ට රජු නියම කළ කාලය පැමිණුණු විට. ඒ කියන්නේ දැන් මේ අවුරුදු 3 දැන් ඔන්න ඉවරයි. කෝස් එක ඉවරයි. ටෙස්ට් එක ඒ ටෙස්ට් කරපු ගන්නපු කාලේ බ්‍රේන් වොෂ් කරපු කාලේ ඉවරයි. බැබිලෝනීයකරණය කරපු කාලේනේ අවුරුදු 3 ඉවර වෙලා දැන් ඔන්න රජුන් ඉස්සරහට කට්ටියව ගෙනාවා. පැමිණු විට නපුංසකයන්ගේ අධිපතියා නෙබුකද්නෙසර් ඉදිරියට ඔව්හු කැඳවාගෙන ආවේය.
රජ ඔවුන් සමග කතා කළේ. මේ නෙබුකද්නෙසර් රජතුමා ඉතා ප්‍රඥාවන්ත රජ කෙනෙක්. හොඳේ. එයාට බොහෝ දැනුම තිබුණා. ඒකනේ එයා මේගොල්ලන්ට ටෙස්ට් කරන්නේ එයා. කතා කළේය. ඔවුන් සියල්ලන් අතරේ දානියෙල්ටත් හනනියාටත් මිෂායෙල්ටත් අසරයාටත් සමාන වූ කිසිවෙක් සම්බ නොවිය. ඔහු රජ ඉදිරියේ සිටියෝය. රජු විසින් ශාස්ත්‍රයන් නුවණත් සම්බන්ධ මොන කාරණාවක් ඔවුන්ගෙන් විභාග කළත් තමාගේ මුළු රාජ්‍යෙහි බැබිලෝනි රාජ්‍යෙහි සිටි සියලු මන්ත්‍රණකාරයන්ටත් ආනවිනකාරයන්ටත් වඩා ඔහු දස ගුණයකින් සමර්ථ බව ඔහුට පෙනී ගියේය. නෙබුකද්නෙසර්ට පෙනී ගියා. දානියෙල් වනාහි කෝරේෂ් රජුගේ පළවෙනි අවුරුද්ද දක්වා සිටියේය. මේ පදයෙන් දානියෙල් පළවෙනි පරිච්ඡේදය අවසන් වෙනවා. මේ පිටුපස අපි අධ්‍යයනය කරනවා. තවත් කොටසක් ඉක්මනින් අපි බලන්න යනවා. දෙවියන් වහන්සේ ඔවුන්ට දැනුම හා දක්ෂතාවය ලබා දුන්නා. ආමෙන්. බයිබලේ මම නෙමෙයි කියන්නේ, බයිබලේ මෙතන කියන්නේ. හොඳේ. දෙවියන් වහන්සේ සියලු ආකාර ලියවිලි ගැනත් ශාස්ත්‍ර ගැනත් දැනගැන්මද ඥානයද ඔවුන්ට දුන්නා. දෙවියන් වහන්සේ දීලා තියෙනවා. ඒගොල්ලෝ ඉගෙන ගන්න නැති. ඒගොල්ලන්ගේ උත්සාහයක් තියෙන්නත් නැති. හැබැයි කවුද දීලා තියෙන්නේ? දෙවියන් වහන්සේ. මෙතන රහසක්. මේක ආත්මික රහසක්. ඒක දෙවියන් වහන්සේ දුන්නේ. ඒ වගේම තමයි මෙතනදී දානියෙල්ට සියලු දර්ශනද ස්වප්නද සම්බන්ධ තේරුම තිබුණා. අපි දකිනවා පසු කාලිනව දානියෙල් දෙවෙනි පරිච්ඡේදයේ ඉඳන් කොහොමද දෙවියන් වහන්සේ දානියෙල් පාවිච්චි කරන්නේ. දැන් මේ දැනුම මේක දුන්නේ මේ හාස්කම කරේ දෙවියන් වහන්සේ. ඒ දැනුම දුන්නේ දෙවියන් වහන්සේ. අපි පසු කාලිනව දකිනවා නෙබුකද්නෙසර් දැක්ක හීනේ. නෙබුකද්නෙසර් කියනවා නුඹලා මගේ හීනෙත් මට කියන්න ඕන. මේ ලෝකේ කාටද පුළුවන් මම දැක්ක හීනයක් තවත් කෙනෙක් දැක්ක හීනයක් කියන්න. හීන වලට අර්ථකථන දෙන්න පුළුවන්. අද ඔය ලංකාවෙත් ඉන්නේ රේඩියෝ එක දැක්කම දැන් මම උදේ හීන වලට අර්ථකථන දෙන සෙට් එකක් ලංකාවේ රේඩියෝ වලත් ඉන්නවා. අර්ථකථන දෙන්න පුළුවන්. හීනේ කියන්න පුළුවන් කාට හරි. දානියෙල්ට හීනෙත් කියන්න දෙවියන් වහන්සේ උදව් කරා. මෙවැනි බලවත් දේවල් දෙවියන් වහන්සේ දානියෙල්ට එවැනි ප්‍රඥාවක් එවැනි හැකියාවක් දෙවියන් වහන්සේ දානියෙල්ට දුන්නා. දානියෙල්ගේ හැකියාව නෙමෙයි ඒක. ඒක නිසා දානියෙල් සහ ඔහුගේ සගයන්ගේ විශේෂ බුද්ධිය ඒ බුද්ධිමය හැකියාව ඔවුන්ගේ ආහාර වේල නිසා නෙමෙයි ස්වාමින් වහන්සේ විශේෂ ලෙස මැදහත් වෙලා මේ කාරණාව ඔවුන්ට දුන්නා. ආමෙන්. ඒ වගේම තමයි මෙහි රහස ආත්මික දෙයක්. අපි කලින් කතා කර අධ්‍යයනය. දානියෙල් සිතින් නියම කරගත්තා. අන්න ඒක තමයි රහස. ආමෙන්. බලන්න අපි මෙවැනි ලෙස දානියෙල් පළවෙනි පරිච්ඡේදයේ දානියෙල් පොත අධ්‍යයනය කරලා තියෙනවා මේ ඉස්සෙල්ලා. මම දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කරමින් අද ඔබ දෙවියන් වහන්සේගේ වචනය අධ්‍යයනය කරමින් සිටිනවා. අපි කවුරුත් හොඳ නැහැ. අපි කවුරුත් බයිබලයේ විශාරදයෝ නෙමෙයි. මම නම් බයිබලයේ විශාරදයෙක් නෙමෙයි. නමුත් බයිබලයේ දේව වචනය අධ්‍යයනය කිරීම තුළින් දෙවියන් වහන්සේගේ වචනය ගැන අපිට පුදුම දේ සිතෙනවා. ආමෙන්. ඒ නිසා දෙවියන් වහන්සේ හාස්කමකින් මේ දේ කරා. ඔවුන්ට විශේෂ ලෙස ආශිර්වාද කළා. සියලු දර්ශන සහ සීනවල අවබෝධය දානියෙල්ට තිබුණා. ඒකෙන් තේරෙනවා දිව්‍යමය අභිරහස් පිළිබඳ අවබෝධයක් දානියෙල්ට තිබුණා. ආත්මික දිව්‍යමය අපිට නොපෙනෙන තලය ආත්මික තලයක අභිරහස් අවබෝධයක් දානියෙල්ට තිබුණා. මේක හැමෝටම නැහැ. ඒකට හේතුව තමයි හදවතේ පාරිශුද්ධභාවය, පිරිසිදුකම. ඒ කියන්නේ මොකක්ද ඒකට හේතුව? මෙවැනි අභිරහස් පිළිබඳ අවබෝධයක් ලැබීමට පෙර හදවතේ පාරිශුද්ධභාවය නැත්නම් පිරිසිදුභාවය සහ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසවන්ත භාවයක් තියෙන්න ඕන. අපි ඒක දානියෙල් තුලින් දැක්කා. ආමෙන්. ඒක නිසා ඔබට මට මේක ආශිර්වාදයක්, ඔබට මට මේක හොඳ අධ්‍යයනයක්. පසු කාලයක දානියෙල්ට විශාල ඉදිරියව ලැබුණා. අපි ඒව ඉස්සරහට බලන්න යන ඉදිරි කාලේ. නමුත් දැන් ඔහු දානියෙල් ඔහු දෙවියන් වහන්සේට කැප වුණු ඒ සේවකයෙක් ලෙස, ආනුගාමිකයෙක් ලෙස අපිට පේනවා. දැන් කියලා කියන්නේ මේ කාරණාවල් වෙන වෙලාවේදී දානියෙල් ඉදිරියේදී වෙන්න යන දේ දානියෙල් දන්නේ නැහැ නේද? දානියෙල් පළවෙනි පරිච්ඡේදය වෙනකොට දානියෙල් දෙවෙනි පරිච්ඡේදය ඒව දන්නේ නැහැ නේ දානියෙල්. ඒවා වෙලක් නැහැ නේ. නමුත් දෙවියන් වහන්සේ කරුණාව දානියෙල්ට දුන්නා. දේශනාකාරය දෙවෙනි පරිච්ඡේදය 26 වෙනි පදයේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දෙවියන් වහන්සේ Taman ඉදිරියේහි යහපත්ව සිටින මිනිසයන්ට ප්‍රඥාවත් දැනගැන්මත් ප්‍රීතියක් දෙනසේක. නමුත් පෞකාරයාට දෙවියන් වහන්සේ ඉදිරියේ යහපත්ව සිටින අයට දෙන පිණිස වස්තු රැස් කර තැබීම වෙහෙස දෙනසේක. දැන් මේ දේශනාකාරයේ පොතේ කතා කරපු දේ පළවෙනි මේ කොටසේ පළවෙනි කොටස යහපත්. මට මේකට වැදගත්. ඒක තමයි දෙවියන් වහන්සේ Taman ඉදිරියේ යහපත්ව සිටින මිනිසයන්ට ප්‍රඥාවක් දැනගැන්මත් දෙනවා. ඒ වගේම අපි දකිනවා මේ
හිතෝපදේශ පොතේ තියෙනවා ප්‍රඥාවෙත් දැනගැන්මේ පටන් ගන්න මොකද්ද? දෙවියන් වහන්සේට බය වීම. දානියෙල් නෙබුකද්නෙසර් රජතුමාගේ ගෙන් ලැබෙන්න තිබුණු මරණීය දණ්ඩනයට බය වුණේ නැහැ. එයා කාටද බය වුණේ? එයා දෙවියන් වහන්සේට බය වුණා. එයා දෙවියන් වහන්සේට බය වෙච්ච නිසා, එයා දෙවියන් වහන්සේ තුල ඒ සිතෙන් නියම කරගත්ත නිසා දෙවියන් වහන්සේ එයාට ආශිර්වාද කළා. අද මේක මට මේ බයිබල් අධ්‍යයනයේ මට ආශිර්වාදයක්. ඔබ මම මේ දානියෙල් පොතේ පළවෙනි මේ පරිච්ඡේද අධ්‍යයනය තුලින් ඔබ මම මේවා තේරුම් ගන්න ඕන දරුවනේ. දෙවියන් වහන්සේ යහපත්. උන්වහන්සේ දානියෙල් සහ එයාගේ යාළුවන් එක්ක හිටියා. ඊළඟ නගලන්ව දෙවියන් වහන්සේ උසස් කරනවා. නා ඒ වගේම යෙරමියා, ෂෙපනියා සහ හබකුක් වැනි අනාගත වතුරුන් ඒගොල්ලන්ගේ වැඩ නිෂ්ඵල වුණේ නැහනේ. පොළොන්නක විසීමේ අනාගත වතුරු. ඔවුන් සිටියේ බැබිලෝනියනේ ඒ කාලෙත්. දැන් මේ මම කතා කරපු මේ අනාගත වතුරුනුත් මේ බැබිලෝනිය නම මේ වහල්කම් කාලය තුල හිටියා. නමුත් ඒගොල්ලෝ බැබිලෝනීකරණය වුණේ නැහැ. අපි අද කියන්නේ බයිබලයේ කියන්නේ අපි ලෝකයෙන් වුණත් අපි ලෝකයාගෙන් නොවේ. ඔබ මම ලෝකයට අනුගත වෙන්න බෑ. අද මේකෙන් ඔබට මට උන්වහන්සේ කතා කරනවා. අපි ලෝකයට අනුගත වෙන්න බෑ. අපි තාම ජීවත් වෙන්නේ ලෝකේ තමයි. දැන් ඒ කාලේ මේ කාලෙන් මේ උදාහරණයක් ගත්තත් යෙරමියා, යෙෂපනියා, හබකුක්, ඒ වගේම මේ දානියෙල් මේගොල්ලෝ බැබිලෝනියේ හිටියට ඒගොල්ලෝ බැබිලෝනීකරණය වුණේ නැහැ. ඒක හොඳටම පැහැදිලි මේ දේවල් තුල. බැබිලෝනීකරණය වුණේ නැහැ. අද ඔබ මම අපි ලෝකයට අනුගත වෙන්න බෑ. අද සභාව ලෝකයට අනුගත වෙන්න බෑ. අද ලෝකයෙන් අනුගත වෙන කිතුණුව සිටිනවා, සභාවල් සිටිනවා. අද ලෝකේ කාරණාවල් දේශනා කරමින්, සඵලත්වයේ සුභාරංචිය දේශනා කරමින් ලෝකේ දේවල් ගන්න, අරක දෙන්න, අරක දෙන්න, අරක ගන්න, අරක ඉල්ලන්න, ඇදහිල්ලෙන් අරක ගන්න, මේක ගන්න. මොනවාද දානියෙල්ලා කරේ? මොනවාද මේ යෙරමියාලා, ෂෙපනියා, හබකුක්ලා ඇතුළු මේ බයිබලයේ සුද්ධවන්තයෝ මොනවාද කරේ? අද කිතුණුවන්ට වැරදිලා සිටිනවා. කිතුණුවනේ හැරෙන්න කාලයක අපි සිටින්නේ. දෙවියන් වහන්සේගේ උදහස වැගිරෙන්න ළඟයි. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රකාශ වීම වෙන්න යනවා. සභාව ඔසව ගන්නට යනවා. ඉන්පසු යාකොබ්ගේ විපත්ති කාලේ එන්න යනවා ඉක්මනින්ම. දෙවියන් වහන්සේ විශ්වාස නොකරන, ක්‍රිස්තුස් වහන්සේව පිළි නොගන්න සියලු මිනිසයන් පිට දෙවියන් වහන්සේගේ උදහස වැගිරෙන්න යනවා. මේ අන්තිම කාලේ මේ ගැන්වීම ඔබට මට ආශිර්වාදයක් වෙන්න යනවා. ලෝකයාගෙන් නොවේ. බැබිලෝනීකරණය වුණේ නැහැ. අපි ඒක ඉංග්‍රීසියෙන් කියනවා මේ කතා කරපු දානියෙල් ඇතුළු මේ උන්වහන්සේගේ අනාගත වතුරුන් they were in Babylon. Yes, they were in Babylon, but not of Babylon. They were in Babylon, but not of Babylon. අපි ලෝකේ ජීවත් වුණා. අපි ලෝකයාගෙන් නොවේ. අපි ලෝකයට අනුගත වෙන්න බෑ. ලෝකේ මිනිස්සුන්ට ඕන විදිහට අපි නටන්න බෑ කිතුණුවන්ට. ඔබ වැඩ කරන ආයතනයේ වෙන්න පුළුවන්. ඔබ වටේ සිටින අය වෙන්න පුළුවන්. ඔබ ඉගෙන ගන්න අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඔබ සිටින අංශය වෙන්න පුළුවන්. ඔබ අසුරු කරන මිත්‍රයෝ වෙන්න පුළුවන්. ඔවුන් මැද්දේ ඔබ ඒගොල්ලන්ට අනුගත වෙන්න එපා. බයිබලයේ උන්වහන්සේගේ ශුද්ධ ලියවිල්ල සුළු කරන්න එපා. උන්වහන්සේගේ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරන්න එපා. අපවිත්‍ර වෙන්න එපා. දෙවියන් වහන්සේ තුල ඔබ මම මේ තීරණය ගන්න ඕන. අපි දකිනවා නරකම තත්වයන් යටතේ දානියෙල්ට දීර්ඝ සාර්ථකත්වයක ඒ අභිවෘද්ධියක් ලැබුණා. අපි දකිනවා තම කාර්ය මණ්ඩලය සහ උපදේශකයන් ඕනෑම මොහොතක මරණයටපත් කරන්න පුළුවන් සමත් දුෂ්ට පාලකයෙක් ඉදිරියේ අපි දකිනවා දානියෙල් වැඩ කරේ. දානියෙල් උසස් කරනු ලැබුවා ඉස්සරහදී. අපි දකිනවා ඒවා. ඒ වගේම අපි දකිනවා පසු කාලීනව බැබිලෝනිය ආක්‍රමණයටපත් බැබිලෝනිය විනාශ වුණා. බැබිලෝනිය ආක්‍රමණයටපත් වුණා මේද පර්ෂියානු අධිරාජ්‍යය විසින්. දැන් අපි දකින දේ තමයි මේ අධ්‍යයනය තුලින් මේ දානියෙල් පළවෙනි මේ පරිච්ඡේද අධ්‍යයනය තුලින් මේ දානියෙල්ගේ සාර්ථකත්වයේ හේතුකාරක වෙච්ච බීජය මොකද්ද? ඒ පිටුපස තිබුණු ඒ බීජය මොකද්ද? ඒ දානියෙල් පොතේ මුල් පරිච්ඡේදවල අපි ඒක දකින්න යනවා ඉස්සරහට. ඒකට හේතුව තමයි දෙවියන් වහන්සේට කීකරු වීම. දෙවියන් වහන්සේ තුල සිත නියම කර ගැනීම. ඉස්කෝලේ උගන්වන දේවල් වල බයිබලයට පාඨයනි දේවල් එක්ක අපිට අනුගත වෙන්න බෑ දරුවන්ට මම මේ කියන්නේ. ආමෙන්. ටීවී බල කතා බල අරව බල ෆිල්ම් බල ලෝකයේ දේවල් බල ඒවට වශීක වෙලා ඒවට අපිට අනුගත වෙන්න බෑ. ඔබ වැඩ කරන ආයතනයේ දේව විරෝධී දේවල් වලට ඔබට මට අනුගත වෙන්න බෑ. මෙවැනි මම මේ උදාහරණ ගත්තේ. ඔබ මේවා තව අධ්‍යයනය කරන්න. ඔබ අධ්‍යයනය කළ යුතුයි තව තවත්.
ඒ නිසා අපි දකිනවා දානියෙල් සහ ඔහුගේ මිත්‍රයන් අපට පෙන්වා දෙනවා මේකෙන් යම් පදයක්. දෙවියන් වහන්සේ තුල ඒ අභ්‍යන්තර ඒත්තු ගැන්වීම හා විශ්වාසයෙන් ඕනෑම බාහිර පීඩනයක් අපිට ජය ගන්න පුළුවන් බව. ඒ වගේම දෙවියන් වහන්සේට ගෞරව කරන ආකාරයේ ඒ විශ්වාසයන් මගින් දෙවියන් වහන්සේ තුල අපිට යහපත් විපාක ලැබෙන බව. ආමෙන්. අපි අපේ ඇතුළාන්තයේ දෙවියන් වහන්සේ තුල අපිවම ඒත්තු ගන්නවන්න ඕන. ආමෙන්. දෙවියන් වහන්සේගේ කාරණා තුල මේ දේව වචනේ මේ දේව ධර්මය තුල ඔබ මම ඒත්තු ගන්නන්න ඕන අපගේ ජීවිතේ හැම දෙයක්ම. මේ අධ්‍යයනය තුලින් අපිට පේනවා ඒක. උඩෙන් මේ උඩින් පල්ලෙන් මේවා කියුවට අපිට මේවා තේරුම් ගන්නට බෑ. අපි දකිනවා මේ බයිබලයේ එතනදී කිව්වා දානියෙල් තුමා ජීවත් වුණාලු දානියෙල් කෝරෙෂ් රජුගේ පළවෙනි අවුරුදු දක්වා සිටියේ. මේකේ තේරුම මරුණයි කියන එක නෙමෙයි. ඒකේ තේරුම ඒ දාක්කල් දානියෙල් තුමා හිටියයි කියන එක. දැන් ඔය කෝරෙෂ් නැත්තම් මේ සයිරස් කියලා කියනවා ඒ රජතුමා. ඔය කෝරෙෂ් රජතුමාගේ 3 වන අවුරුද්දේ දානියෙල් ජීවත්ව සිටිනවායි කියලා දානියෙල් 10 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ කියනවා. ඒ කියන්නේ දැන් කලින් මේ පළවෙනි පරිච්ඡේදය අවසන් කරේ ඒ කෝරෙෂ් රජුගේ පළවෙනි අවුරුද්දේ දානියෙල් හිටියා. නමුත් දානියෙල් 10 වෙනි පරිච්ඡේදය වෙනකොට කෝරෙෂ් රජුගේ 3 වන අවුරුද්දේ දානියෙල් ජීවත්ව සිටිලා ඉඳලා තියෙනවා. ඒක ඔබ පස්සේ බලන්න. එතනද මෙහෙම කියනවා. පර්ෂියාවේ රජ වූ කෝරෙෂ්ගේ 3 වන අවුරුද්දේ බෙල්ටෂර් නම් වූ දානියෙල්ට කාරණයක් එළිදරව් වේ. දැන් බලන්න ඒ කාලෙදි දෙවියන් වහන්සේ කාරණාවල් එළිදරව් කරා දානියෙල්ට. ඒ කාරණේ සැබෑය. එනම් මහත් යුද්ධයක් ගැනය. ඔහු කාරණේ කල්පනා කර දර්ශනය තේරුම් ගත්තේ. අවසාන කාලයේ විවිධ වෙන්න යන දේවල් ගැන අපි දකිනවා දානියෙල් ඉදිරි පරිච්ඡේද අපි අධ්‍යයනය කරනවා අපි ඒව දකින්න යනවා. ඒ නිසා දැන් ඔය කෝරෙෂ් රජතුමා දල වශයෙන් ජීවත් වුණේ ක්‍රිස්තු පූර්ව 536 පමණ. දැන් අපි දකිනවා බැබිලෝනි ආක්‍රමණයට පත් වුණා මේ ඊශ්‍රායල් දේශය ක්‍රිස්තු පූර්ව 605 දී පමණ. ක්‍රිස්තු පූර්ව 605 සිට ක්‍රිස්තු පූර්ව 530 ගණන් වලට බලනකොට එතනම වර්ෂ 69ක් විතර ගත වෙලා තියෙන්නේ. දල වශයෙන් අපි ගත්තොත් දානියෙල්ව ගත්තේ තරුණ කාලේනේ පහල්කමට. අපි හිතමු දානියෙල්ට වයස අවුරුදු 17ක් වුණා කියලා ඒ වෙලාවේදී. එහෙනම් මේ කෝරෙෂ්ගේ රජුගේ කාලය වෙනකොට දල වශයෙන් දානියෙල්ට අවුරුදු 86ක් විතර වෙනවා. ඒ කියන්නේ අවුරුදු 80ක් 90ක් වගේ වයස්ගත කාලයකදීත් දෙවියන් වහන්සේ දානියෙල්ට රහස් එළිදරව් කරමින් හිටියා. දෙවියන් වහන්සේ දානියෙල් පාවිච්චි කරමින් තරුණ කාලේ අවුරුදු 17ක පමණ ගැටවර කාලේ වහල්කමට දෙවියන් වහන්සේ මීට හැරලා දානියෙල් ඇතුළු කට්ටියක් ගියා. නමුත් අපි දකිනවා දානියෙල් අනිත් එයාගේ ගෝලෝ එයාගේ මේ යාළුවෝ තුන් දෙනා ආශිර්වාද ලැබුවා. අපි දකිනවා ඉස්සරහට ගිනි උදුනකින් එයාගේ යාළුවෝ තුන් දෙනාව යේසුස් වහන්සේ ඇවිල්ලා බේරගත්තා. අපි ඒව දකිනවා. ඒ නිසා මේ දානියෙල් පළවෙනි පරිච්ඡේදය අපි අධ්‍යයනය කරේ. මේ අධ්‍යයනය තුලින් මම දෙවියන් වහන්සේ තුල ආශිර්වාද ලැබුවා. මම විශ්වාස කරනවා ඔබත් මේ දානියෙල් අධ්‍යයනය තුලින් ආශිර්වාද ලබන්න ඇති කියලා. ඒ නිසා ඔබ කියවලා බලන්න මේ දානියෙල් මේ පළවෙනි පරිච්ඡේදයේ මම පුළුවන් නම් මෙහි තිබෙන මේ බයිබල් නෝට්ස් ටික ඔයගලන්ට දමන්න. ඔබ පුළුවන් නම් තවත් අධ්‍යයනය කරන්න. විශේෂයෙන් මේ අන්තර්ජාලය තුල බොහෝ දේවල් මේ අධ්‍යයනයන් තිබෙනවා. වැරදි ගැන්වීම් තිබෙනවා බොහෝ. මේ වැරදි සාතනිකෙන් ගැන්වීම් බොරු ගැන්වීම් තිබෙනවා. නමුත් දෙවියන්සේගේ කරුණාව ඔබට මට අවශ්‍යයි. ඒ නිසා මේ දානියෙල් පළවෙනි පරිච්ඡේදයේ අධ්‍යයනය තුලින් අපි මීට ඉස්සල්ලා මේ දානියෙල් ගැන මේ වෙච්ච කාරණා ගැන මීට වඩා මීට ඉස්සලා අපිට තිබුණු නැති දැක්මක් අපිට අද ලැබුණා. ඒ නිසා මින් පස්සේ අපි දානියෙල් පරිච්ඡේදය කියවනකොට ඔබට මට මේව හැඟෙන්න ඕන. මතක් වෙන්න ඕන. ඒ නිසා මේ වචනයෙන් ඔබට මට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා. ආමෙන්.